අයිබෝවන් අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අණු නැත්තම් අයනවල හැඩ කියන පාඩම. මේ අණුවක හැඩය කියන එක ඒ අණුව සාධන සංයෝගයේ භෞතික ගුණ තීරණය කිරීමේදී ගොඩාක් වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ජලාණුව කියන අණුව කෝණික අණුවක්. ජලාණුව කෝණික අණුවක් නිසා තමයි එයාට සාපේක්ෂව ඉහළ තාපාංකයක් ලැබෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ ජලාණුව කෝණික වීම නිසා. ජලාණුව රේඛීය අණුවක් වුණා නම් ද්විදව ගූර්ණය කියලා අපි ඉස්සරහට කතා කරනවා රාශියක්. ජලාණුවේ ද්විදව ගූර්ණයේ ශුන්‍ය වීම නිසා මේ ජලයේ මේ තියනවට වැඩිය අඩු තාපාංකයක් ද්‍රවාංකයක් අපිට බලා ගන්න තිබුණා. එහෙම වුණා නම් ජලය සමහර විට ද්‍රවයක් නොවේ වායුවක් වෙන්න ඉඩ තිබුණා. දැන් අපිට තේරෙනවා අණුවක එහෙම නැත්නම් අයනයක හැඩය ඒ අදාළ සංයෝගයේ භෞතික ගුණ තීරණය කිරීමට කොච්චර දුරට දායක වෙනවද කියලා. මේවා ඉස්සරහට අපි කතා කරන පාඩම් වලදී අපිට සාකච්ඡා කරන්න එනවා. අපි මේ තැන්වලදී ඒවා අරගෙන සාකච්ඡා කරමු. දැන් මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ අණු වල හැඩ ව්‍යුත්පන්න කිරීමේ හැකියාව ලබා ගැනීම. සහ අණු වලට තියෙන්න පුළුවන් හැඩ මොනවද කියලා පුළුල්ව විමසා බැලීමක් මෙතනදී අපි සිද්ධ කරනවා. හොඳයි. මුලින්ම අණුවල හැඩ නැත්නම් අයනවල හැඩ පුරෝකථනය කිරීම සඳහා වාදයක් මුලින්ම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විද්‍යාඥයෝ දෙන්න. රොනල්ඩ් ගිලස්පෙයි, රොනල්ඩ් සිඩ්නි කියන මෙන්න මේ විද්‍යාඥයෝ දෙන්න. ඔවුන් විසින් ඉදිරිපත් කරපු වාදය තමයි වෙස්ප වාදය. මේකේ වෙස්ප කියලා මම ශබ්ද කරාට මේ අකුරු ටික තියෙන විදිහට නම් වෙස්ප කියලා શબ્දයක් ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රොනවුන්ස් වෙන්නේ එහෙම නෙවෙයි. නමුත් අපි මේක සම්ප්‍රදායිකව වෙස්පවාදය වෙස්ප කියලා කියනවා. කොහොම හරි මේ අකුරු වල දිග තේරුම මෙහෙමයි එන්නේ. valence shell electron pair repulsion theory සිද්ධාන්තය කියලා කියන එක. ඒ කියන්නේ සිංහල තේරුම අපි ගමු. valence shell කියලා කියන්නේ සංවිධතා කවචය. electron pair ඉලෙක්ට්‍රෝන පෙයා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල. රිපල්ෂන් කියන්නේ විකර්ෂණය. එතකොට සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණය පිළිබඳ වාදය කියන එක තමයි වෙස්ප වාදය කියන එකෙන් කියන්නේ. හොඳයි. අපි වැඩිදුර කරුණු කතා කරන්න කලින් වෙස්ප වාදයෙන් ඉදිරිපත් වෙන අදහස මොකක්ද කියලා පොතේ ලියාගෙන ඉමු. ලියන්න. හිස්තැනේ ලියන්න. අණුවක හෝ අයනයක අණුවක හෝ අයනයක මධ්‍ය පරමාණුව වටා මධ්‍ය පරමාණුව වටා පවතින ඉලෙක්ට්‍රෝන යුගල් ඒවා අතර අවකාශ පරතරය උපරිම වෙන ආකාරයට සැකසී ඇත. මම ආයි කියවන්නම්. අණුවක හෝ අයනයක මධ්‍ය පරමාණුව වටා පවතින ඉලෙක්ට්‍රෝන යුගල් ඒවා අතර අවකාශ පරතරය උපරිම වන ආකාරයට සැකසී ඇත. දැන් අපි මේ ජලාණුව ගත්තොත් මේ ජලාණුව ඇඳලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට ජලාණුවේ ලුයිස් ව්‍යුහේ අඳින්න කියලා කිව්වොත් ඔයාලා මෙන්න මේ වගේනේ අඳින්නේ. දැන් මෙතනදී මම මේ ජලාණුවේ ලුයිස් ව්‍යුහය යම්කිසි හැඩයකට ඇඳලා තියෙනවා. දැන් මේ ජලාණුවේ එකසර යුගල් දෙකකුත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකකුත් තියෙනවා. දැන් මේ විස්පවාදයේදීත් කතා කරනවා මේක ගැන. යම්කිසි පරමාණුවක මධ්‍ය පරමාණුවක වටේට තියෙන්න පුළුවන් එයාගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ තමයි මම නම් කරනම් මේ විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගල. සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඉතින් බන්ධන ඉලෙක්ට්‍රෝන
ඉලෙක්ට්‍රෝන යුගල. දැන් මධ්‍ය පරමාණු වටේට යම් කිසි පරමාණුවක් වටේට යාගේ සංයුජතා කවචය කියන අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට සාමාන්‍යයෙන් තියෙන්නේ යුගල් වර්ග දෙකයිලු එකසර යුගල සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. දැන් මේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඔබ දන්නවා මේක අපි තිත් කතර සටහන ගත්තොත් තිතයි කතරේනේ දාන්න මේක තිතයි කතරේ දාන්න. හරිනේ? එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල් මේවා බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර යුගල් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල්. ඉතින් වැදගත් දෙයක් තියෙනවා මෙතන කියලා දෙන්න තියෙන ඒ තමයි බන්ධන ඉලෙක්ට්‍රෝනයකට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල. මම මේ අඳින්නේ ඒ ඉලෙක්ට්‍රෝන යුගලට ගැවසෙන්න පුළුවන් අවකාශය. මෙන්න මේ වගේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් මෙතනදී නම් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු දෙක අතර මේ අවකාශය තමයි ඒ කියන්නේ දිග අවකාශයක් විශාල අවකාශයක් මෙහෙම ගොඩක් දිග ප්‍රමාණයක් තියෙනවා. ඒ අවකාශයේ තමයි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඒ කියන්නේ මේ බන්ධනයට අදාළ යුග්ම වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල සැරිසරන අවකාශය වෙන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් පරමාණු දෙකකට බැඳිලා තියෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙකකට බැඳිලා තියෙනවා. හැබැයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බැඳිලා තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බැඳිලා තියෙන්නේ මේ විදිහට එක පරමාණුවකට විතරයි. දැන් මෙතන මධ්‍ය පරමාණුව ඔක්සිජන් පරමාණුව. ඒතර ඔක්සිජන් පරමාණුවට විතරයි මේ ජලාණුවේ තියෙන එකසර යුගල් දෙක බැඳිලා තියෙන්නේ. මේ පැත්තෙන් කවුරුත් පරමාණුවක් ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අදින්නේ නැහැ. ඒක නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක වගේ නෙමෙයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ මධ්‍ය පරමාණුව කිට්ටුව විශාල අවකාශයක පැතිරිලා තියෙනවා. විශාල අවකාශයක පැතිරිලා තියෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක ඉලෙක්ට්‍රෝන ඝනත්වය එහෙම මේ මධ්‍ය පරමාණු කිට්ටුව විශාල අවකාශයක පැතිරිලා නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අර ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වයට අදාළ තව පරමාණුවක් තියෙනවානේ. මේ පරමාණු දෙක අතර දීර්ඝ ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මධ්‍ය පරමාණු කිට්ටුව මේ අවට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ටිකක් අඩුයි. එකසර යුගලකට වඩා මේ හරියදී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ඔන්න ඔය කාරණාව අපි දැනගෙන ඉන්න ඕනේ. ළමෙක් දැන් කල්පනා කරන්න පුළුවන් ඇයි මේස ඉදි කැලි දෙකක් දාන්න නැතුව OH බන්ධන දෙක මෙහෙම කූඤ්ඤ දාලා නිරූපණය කරේ කියලා. මම මේක පාඩමේ මැද්දට යද්දි බොහොම ගැඹුරින් කියලා දෙනවා. දැන් කොහොම හරි ජලාණුවේ හැඩය මේකයි. මේ විදිහට ජලාණුවට හැඩයක් එන්න හේතුව තමයි මේ වෙස්පවාදය අර්ථ දැක්වීමේදී අපි කිව්වා වගේ මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර තියෙන විකර්ෂණ බල නිසා ඒ ඉලෙක්ට්‍රෝන යුගල් තල්ලු වෙලා යනවා. දැන් උදාහරණයක් මේ එකසර යුගල කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඍණනේ ආරෝපණය. මේ එකසර යුගල කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය. ඍණ ආරෝපණය. දැන් ඍණට ඍණ මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඔබ දන්නවා මේ ඉලෙක්ට්‍රෝන යුගලක් අන්තර්ගත වෙන්නේ මොනවා හරි කාක්ෂිකයක. එතකොට මේ කාක්ෂික දෙක එකිනෙකින් පුළුවන් තරම් ඈත් වෙනවා. දැන් මේ විදිහට මේක ඉලෙක්ට්‍රෝන යම් ඝනත්වයක් නම් මේක යම් ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් නම් මේ දෙක අතර පුළුවන් තරම් විකර්ෂණ බල ඇති වෙලා විකර්ෂණ බල නිසා මේවා ඈත් වෙනවා. පුළුවන් තරම් ඈත් වෙනවා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් වර්ග දෙකයි ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් තියෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. මේ යුගල් මේ මධ්‍ය ඔක්සිජන් පරමාණුව වටේට පුළුවන් තරම් ඈත් වෙලා තියෙනවා. හේතුව ඒව අතර තියෙන විකර්ෂණ බල අවම කරගන්න. ඒතර මේ වෙස්පවාදයේදී කියනවා යම්කිසි පරමාණුවක් වටේට තියෙන සංයුජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් ඒ වගේ විකර්ෂණ බල අවම කරගන්න පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නවා කියලා. එහෙම පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නකොට අදාළ මේ බන්ධන එකසර යුගල ඒ පිහිටන විදි අණුවට එහෙම නැත්නම් අයනයට මොකක්ද ලැබෙන්නේ? හැඩයක් ලැබෙනවා. ඒ හැඩය තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. මේක බොහොම රසවත් පාඩමක්. මම ගොඩක් මැටීරියල්ස් අදාරන් ඇවිල්ලා තියෙනවා. මැදිරියට මේ අරගෙන මම ඔයගොල්ලන්ට මේ පාඩම බොහොම රසවත්ව කියලා දෙනවා. හරියට මේක ඔළුවට දාගන්න අමාරු පාඩමක් නෙමෙයි, ලේසි පාඩමක්. සෙල්ලම් කරනවා වගේ මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්, සෙල්ලම් බඩුත් එක්ක වගේ. ඉතින් බලන්න අමාරු නෑ. ගොඩ දාගන්න අනිවාර්යයෙන්ම අපි කෙමිස්ට්‍රි කරන ළමයි හැටියට මේ කොටස නම් ගොඩ දාගෙන තියෙන්න ඕනේ. ලුයිස් යූ එක කොටසක්
අණු වල හැඩ තව කොටසක් අනිවාර්යයි මේවා නැතුව ඉස්සරහට යන්න බෑ. හොඳයි. දැන් බුලට් එකක් තියෙනවා කියවන්න. මධ්‍ය පරමාණු වටා පවතින ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස වර්ග දෙකයි. මම කියවනේ. දැන් ලියන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කියන පැත්තේ ලියන්න. පරමාණු න්‍යෂ්ටි දෙකක ආකර්ෂණයට ලක් වී තිබේ. 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 ඒ පැත්තෙම පහලින් ලියන්න. මධ්‍ය පරමාණු වටා අවකාශ ජ්‍යාමිතිය අඩුය. මධ්‍ය පරමාණු වටා මේ අවකාශ ජ්‍යාමිතිය අඩුයි. දැන් එහා පැත්තේ. හරි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල පැත්ත ලියන්න. එක් පරමාණුවකට පමණක් ආකර්ෂණය වී. මෙහි නෑනේ කවුරුත් පරමාණුවක්. එක් පරමාණුවකට පමණක් ආකර්ෂණය වී තිබේ. එක් පරමාණුවකට පමණක් ආකර්ෂණය වී තිබේ. එක් පරමාණුවකට පමණක් ආකර්ෂණය වී තිබේ. ඒකටම මධ්‍ය පරමාණු වටා අවකාශ ජ්‍යාමිතිය ඉතා වැඩි. මධ්‍ය පරමාණු වටා අවකාශ ජ්‍යාමිතිය ඉතා වැඩි. මධ්‍ය පරමාණු වටා අවකාශ ජ්‍යාමිතිය ඉතා වැඩි. හරි. දැන් මෙතන විශාල ප්‍රදේශයක මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැතිරිලා තියෙනවා. ඇයි ඒ? මෙහෙන් කවුරුත් පරමාණුවක් මේක අදින්නේ නැහැනේ. මෙහෙන් කවුරු හරි පරමාණුවක් හිටියනම් මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ පැත්තටම ඇදීලා යන්න ඕනේ. එතකොට මේ මධ්‍ය පරමාණු විදිහට අපි සලකන මේ ඔක්සිජන් පරමාණුව ගාව මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙතන අඩු වෙනවා. මේ වගේ වෙනවා. හරි? එතකොට එතනින් සිද්ධ කරන විකර්ෂණ බලය අඩු වෙනවා. අපි කතා කරමු ඉස්සරහට. හරි මේක ටික දාලා ලස්සනට පාට පෑනක් අරගෙන ටික දාලා මේ ඉලෙක්ට්‍රෝන ඝනත්ව ව්‍යාප්තිය ඇඳ ගන්න. හරි. ඊළඟට තියෙනවා විකර්ෂක ඒකක කියලා කොටසක්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ තව දෙයක් තියෙනවා. දැන් මේ පාඩමේ ඉස්සරහට අපි කතා කරනවා වෙස්ප වේලන්ස් ෂෙල් ඉලෙක්ට්‍රෝන පෙයාර් රිපල්ෂන්. වෙස්ප විකර්ෂක ඒකක කියලා කොටසක්. ඒ කියන්නේ වෙස්ප විකර්ෂක ඒකක කියලා જાතියක් කතා කරනවා. මම මෙතනදිම නෝට් එකට දාලා ඉන්නම් මොනවද මේ වෙස්ප විකර්ෂක ඒකක කියන්නේ කියලා. හරි? අපි ගන්නවා සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ඍණ එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන. එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන. ඔය වෙස්ප විකර්ෂක ඒකක ගාන කියලා කියන්නේ මොනවාද? සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගාන ඍණ එකසර මෙතන ධන ඉන්න ඕනේ. ඍණ නෙමෙයි. සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ධන එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගාන. දැන් මෙතන වෙස්ප එකක කීයක් තියෙනවද කියලා අහුවොත් උත්තරේ 4යි. මේ බලන්න. සිග්මා බන්ධන 2යි. ඔබ දන්නවා හැම තනි බන්ධනයක්ම සිග්මා බන්ධන. එතකොට සිග්මා බන්ධන 2යි එකසර යුගල් 2යි. ඔක්කොම වෙස්ප විකර්ෂක එකක කීයද? 4යි. දැන් ඔයාලා කල්පනා කරයි. එතකොට ෆයි බන්ධන තියෙන්න පුළුවන් සමහර සංයෝග අණු වල. දැන් උදාහරණයක් ෆෝමැල්ඩිහයිඩ් අණුව ගත්තොත් ෆෝමැල්ඩිහයිඩ් කියන අණුවේ ওই විදිහට තමයි බන්ධන පිහිටන්නේ. දැන් මේක ඔයාලා දන්නවා ද්විත්ව බන්ධනයක එකක් සිග්මා අනිත් එක ෆයි බන්ධන. අපි කලින් පාඩම් වල කරා. එතකොට ඔයාලා දැනගන්න ඕන කාරණාව තමයි යම් කිසි සිග්මා බන්ධනයක් තියෙනවා නම් ඒකට තව ෆයි බන්ධනත් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔය සිග්මා බන්ධනේ ෆයි බන්ධනේ දෙමාරුවට ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිග්මා බන්ධනේ ෆයි බන්ධනේ ඔහේ යනවා, සිග්මා බන්ධනේ ඔහේ යනවා. එහෙම වෙන්නේ නැහැ. සිග්මා බන්ධනේ ෆයි බන්ධනේ දෙකම එකට තමයි එහාට මෙහාට විකර්ෂණය වෙලා යන්නේ. හරිද? දැන් මේ සිග්මා බන්ධනය සහ ෆයි බන්ධනය දෙකම එකතු වෙලා ඔක්සිජන් සහ කාබන් කියන පරමාණු දෙකනේ බැඳිලා තියෙන්නේ උම.
එතකොට එහෙම පරමාණු දෙක මේ තියෙන පරමාණුවක් මේ තියෙන තව පරමාණුවක් කියලා හිතන්නකෝ. එතකොට මේ පරමාණු දෙක සම්බන්ධ කරලා තියෙන මේ බන්ධනය දැන් ද්විත්ව බන්ධනය. ඒකේ තියෙන ෆයි බන්ධනයට ස්වාධීනව මෙහෙම ගමන් කරන්න බෑ. එයා සිග්මා බන්ධනෙත් එක්ක සම්බන්ධ වෙලා තමයි යන දිහාවක ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කාබන් පරමාණු වටේට මෙහෙට යනවා නම් යන්න ඕනේ දෙන්න එකට. ඉතින් විකර්ෂණය වෙලා යන්න පුළුවන් ඒකක ගාන මේ කාබන් පරමාණු වටේට විකර්ෂණය වෙලා යන්න පුළුවන් ඒකක ගාන කීයද කියලා අපෙන් ඇහුවොත් අපි කියන්නේ 3යි. 1යි 2යි 3යි. දැන් මේ සිග්මා බන්ධනයට මෙන්න මේකට මේ CH බන්ධනයට ඔහොම කැරගෙන්න පුළුවන් ගමන් කරන්න පුළුවන්. මේකටත් පුළුවන් ඒ විදිහට ගමන් කරන්න. මේ දෙක එකට මෙහෙම ගමන් කරනවා. දැන් මේ වෙස්ප විකර්ෂක ඒකක 3 මේ වෙස්ප විකර්ෂක ඒකක 3 අවකාශයේ ඉන්න පුළුවන් උප්පරිම කෝණයෙන් ඈත් වෙලා තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඇයි ඒ? මේවා දැන් අපි හිතමු මේ දෙක කියලා මේ බන්ධන දෙක ඔන්න ඔහම තිබ්බොත් කෙහෙල් ඇවරි එක කෙහෙල් කිරි දෙකක් තියෙනවා වගේ ඔහම තිබුණොත් මෙතන විකර්ෂණය වැඩිනේ මේව ඍණනේ මේකත් ඍණ මේ ඉලෙක්ට්‍රෝන ගණන්ත් ඍණ. එහෙනම් මොකද වෙන්නේ? මේව විකර්ෂණය වෙනවා. විකර්ෂණය වෙලා මේව ඈත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ යුගල මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දෙක මේ සංයුක්තය මගින් පල්ලෙහාට මෙන්න මේ පැත්තට විකර්ෂණ බලයක් යොදනවා මේ පැත්තට. මෙහෙන් නිකන් ඉන්නෙත් නෑ මේ දෙන්න අතරත් විකර්ෂණ බලයක් තියෙනවා මේ පැත්තට. මේවා මෙහෙට තල්ලු වෙනවා. කොහොම හරි ඔය තල්ලු වීම වල සංප්‍රයුක්තයේ විදිහට අවසානයේ මේ වෙස්ප යුගල් 3 අවකාශයේ ඉන්න පුළුවන් උපරිම කෝණයෙන් ඈත් වෙලා විකර්ෂණ බල අවම වෙන විදිහට අන්තිමේට හැඩයකට ඇවිල්ලා නවතිනවා. දැන් මෙතන වෙස්ප ඒකක 4ක් තියෙනවා. මේවා අතර විකර්ෂණ බල තියෙනවා. මේවා මේ විකර්ෂණ බල තියෙනවා. මේ විකර්ෂණ බල නිසා මේව ඈත් වෙලා ගිහිල්ලා මොනවා හරි ක්‍රමයකට සමතුලිත වෙනවා. අන්නේ සමතුලිත වුණාට පස්සේ මේ බන්ධන මේ පරමාණු පිහිටන විදිහ තියෙනවනේ. ඒ විදිහ අනුව ඒ අණුවට හරි අයනයට හරි යම්කිසි හැඩයක් එනවා. ඒ හැඩයට තමයි අපි අණුවේ හැඩය ජ්‍යාමිතිය කියලා කියන්නේ. මේ වචන වලත් යම් සුවිශේෂී තැන් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු අණුවේ හැඩය කියද්දී එකක්, අණුවේ ජ්‍යාමිතිය කිව්වහම තව එකක්, අණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කිව්වහම තව එකක්. මෙහෙම තියෙනවා ಜಾති කීපයක්. අපි ඒවා ඉස්සරහට කතා කරමු. දැන් උඩ පැහැදිලි වෙස්ප විකර්ෂක ඒකක කියලා ෆයි බන්ධන ගන්නේ නැත්තේ ඇයි කියලා. හේතුව සිග්මා බන්ධනය සහ ෆයි බන්ධනය දෙන්න එකට ගමන් කරන්නේ. තව උදාහරණයක් මේ CN අණුව ගත්තාම මේකේ තියෙනවා සිග්මා බන්ධනය, ෆයි බන්ධනය, ෆයි බන්ධනය. මෙතන තියෙන ෆයි බන්ධන දෙකයි සිග්මා බන්ධනය තුනම මේ තුනම මගින් තමයි මේ නයිට්‍රජන් සහ කාබන් පරමාණු දෙක සම්බන්ධ කරන්නේ. එතකොට මේක වෙනම ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒකට වෙනම ස්වාධීනව CH බන්ධනයට එහෙට මෙහෙට යන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තියෙන මේ ට්‍රිපල් බොන්ඩ් එකයි එහා පැත්තෙන් තියෙන CH බන්ධනයයි ගත්තාම මේක අවකාශයේ උපරිම ඈත් වෙලා ඉන්නවා නම් මේ යුගල දෙක ඉන්න පුළුවන් කොච්චර වගේ කොනකින්ද? අංශක 180. මෙහෙම පොඩ්ඩක් ලඟ වුණොත් මෙතනින් ළඟ වැඩි ඔය විකර්ෂණය වෙනවා. මෙහෙම වුණොත් මෙතනින් ළඟ වැඩි කොහොම විකර්ෂණය වෙනවා. බලන්න අංශක 180ක කෝණයකින් ඈත් වෙලා තමයි මෙතනදී එතකොට මේ යුගල දෙක පිහිටන්නේ. වෙස්ප යුගල දෙක පිහිටන. අපි වෙස්ප යුගලක් කියන්නේ සිග්මා බන්ධන ගාන දාන එකසර ගානනේ. ඒතර මෙතන සිග්මා දෙකක් තියෙන එකසර නැහැ. එකසර තියෙන අවස්ථාව ඊළඟට අපි බලමු. කොහොම හරි මෙතන හැඩය රේඛී. දැන් තේරුණාද චුට්ටක් අණුවක හැඩයක් අයනයකට හැඩයක් කියන විදිහ. හරි? හොඳයි. අපි ආයෙත් නෝට් එකට යනවා. නෝට් එකේ ඔයාලා මේක ලියා ගන්න ඇති. එතන තියෙනවා උඩ මේ විස්තරය. විකර්ෂක ඒකකයක් යනු එකසර යුගලක් හෝ සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ වේ. එකසර යුගලක් හරි සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් හරි තමයි විකර්ෂක ඒකකයක් කියලා අපි මේ පාඩමේදී හඳුන්වන්නේ. පරමාණුවක් වටා බහුබන්ධන ඇති විට ඒවා සිග්මා බන්ධනය සමග එකට එක්ව චලනය වන නිසා ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂක ඒකක ලෙස වෙනම සලකන්නේ නැහැ. ඒවා වෙනම ස්වාධීනව ගමන් කරන්න බෑ. ඒ අදාළ බන්ධනයේට අදාළ පරමාණු දෙක සම්බන්ධ වෙන එක සිග්මා බන්ධනයක් තියෙනවා අනිවාර්යයෙන්ම. එක සිග්මා බන්ධනයක් තියෙනවා. ඒ සිග්මා බන්ධනය එක්ක සම්බන්ධ වෙලා තමයි ෆයි බන්ධනයේ සහිත ඒ සංයුක්තය එහා මෙහා ගමන් කරන්නේ. පාඩම මැදට යද්දි මේ මුලදී කියපුවා තව තවත් තේරෙයි ඈ. හොඳයි. ඉතින් පල්ලෙහා තියෙනවා මෙහෙම මධ්‍ය පරමාණු වටා විකර්ෂක ඒකකවල ඉලෙක්ට්‍රෝන ඝනත්ව
ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අවකාශ ව්‍යාප්තියට අනුව ඒවා අතර විකර්ෂණ ප්‍රබලතා පහත දැක්වේ. දැන් මේකත් හරිය වැදගත් දෙයක්. දැන් ඔයාලට ලකුණු කරලා දීලම තියෙනවා මේක FA කියලා මම හිතන්නේ. FA කියලා තියෙනවානේ. මෙතන තියෙන විකර්ෂණ බලය FB කියලා නම් තියෙනවා. FB. මෙතන තියෙන විකර්ෂණ බලය FC කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ එකසර යුගල එකිනෙක අතර විකර්ෂණ බලය FC, එකසර යුගල සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එකිනෙක අතර විකර්ෂණ බලය FB, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එකිනෙක අතර විකර්ෂණ බලය FA. එතකොට අපෙන් දැන් අහනවා මෙතනදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ විකර්ෂණ බල තුන අවරෝහණය වෙන පිළිවෙල. ඒ කියන්නේ කාගේද විකර්ෂණ බලය වැඩි උතන කාගේද අඩු කියන කාරණාව. දැන් මම මේ කොටස මකලා ඔයාලා ලියා ගන්න තියෙන්නේ. මේ කොටස මකලා මම මේ පිළිවෙල ලියන්නයි යන්නේ. එකක් මකනවා. හරි. අඩුම විකර්ෂණ බලයක් තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් අතර. ඔව් එහෙමයි තියෙන්නේ. යුගල දෙකක් අතර විකර්ෂණය එකට කියනවා FA කියලා. FA තමයි අඩුම. ඊට වඩා වැඩි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල අතර විකර්ෂණය FB කියලා එක හඳුන්වන්නේ. ඊටත් වඩා වැඩි එකසර ඉලෙක්ට්‍රෝන එකිනෙක අතර එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් නැත්නම් එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් අතර විකර්ෂණ බලය FC. දැන් මේක ඉතින් අමුතුවෙන් තේරුම් ගන්න කියලා දෙයක් නැහැ. මම කලින් කියලා දුන්නානේ. මේ ඉලෙක්ට්‍රෝන වල එකසර ඉලෙක්ට්‍රෝන වල අවකාශ ජ්‍යාමිතිය වැඩි. ඇයි මේ පැත්තෙන් කවුරුත් පරමාණුවක් මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අදින්නේ නැති නිසා. ඉතින් එතන ඍණාරෝපිත මේ ඉලෙක්ට්‍රෝන ගුලිය විශාල ප්‍රදේශයක ආස්තරණය වෙන නිසා ඒකෙන් සිද්ධ කරන විකර්ෂණය බොහොම වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික මෙතන දැන් ඉන්නේ. මෙහෙට ඇදෙන්නේ නැහැනේ. එතකොට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ගත්තාම මධ්‍ය පරමාණු කිට්ටුව අනිත් විකර්ෂක ඒකක වලට අනිත් බන්ධන ඉලෙක්ට්‍රෝන වේවා තව එකසර යුගලකට හෝ වේවා දෙන විකර්ෂණ බලය වැඩි. එයාගෙන් සිද්ධ වෙන විකර්ෂණ බලය වැඩි. හරි තේරුණාද? ඉතින් ඒකින්ද තමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මෙතන යුගල් කියන වචනේ ඉන්න ඕනේ. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බලය සෑහෙන වැඩි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලකාර ඉලෙක්ට්‍රෝන ඝනත්වය තව පරමාණුවකට ඇදෙන නිසා මේ මධ්‍ය පරමාණුව වෙච්ච ඔක්සිජන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ඉතින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු නම් විකර්ෂණ බලය අඩුයි. ඕකයි කතාව. එතකොට වැඩිම විකර්ෂණ බලයක් තියෙන එකසර අතර ඊළඟට එකසර බන්ධන අතර අවම විකර්ෂණ බලයක් තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන අතර. හරිනේ? හොඳයි. ඊට පස්සේ තව වැදගත් කරුණක් එහා පැත්තේ දාලා තියෙනවා. ඒක චුට්ටක් මම මෙතනදී කියලා යන්නම්. මධ්‍ය පරමාණුවක් වටා ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන වශයෙන් බහු බන්ධන පවතින විට එම විකර්ෂක ඒකකවල අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වය සහ අවකාශ ව්‍යාප්තිය හේතුවෙන් සිදු කරන විකර්ෂණ බලයද වැඩි. දැන් අපි මේ අණුවම ගමුකෝ. මේ වගේ පයි බන්ධන සිග්මා බන්ධන කියලා දාලා තියෙනවා මම මකන ඕනේ. ඔම් බලාගන්න. දැන් මෙතන ගත්තාම මේ ද්විත්ව බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ගොඩ වැඩි. ඔබ ලොකු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා එතන. ඒ බන්ධන දෙකක්නේ.
බන්ධන දෙකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. අනික ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඔයගොල්ලෝ දන්නවා ලොකු ඒරියා එකක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඕගනික් වලදී එහෙම මේවා හරි වැදගත්. දැන් මේ තනි බන්ධනයක මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සාපේක්ෂව අඩුයි ඔය විදිහට. ද්විත්ව බන්ධනේ එතන වැඩි. ඉතින් ද්විත්ව බන්ධනේ එතකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියන්නේ යාගෙන් සිද්ධ කරන විකර්ෂණ බලය ගැන මොකක්ද කියන්න පුළුවන්? ඒ විකර්ෂණ බලය සෑහෙන වැඩි. කියන්නේ මේ පැත්තෙන් මාර විකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. මාර විකර්ෂණ බලයක් පහළට ඇති කරනවා. මෙහෙන් ඇති කරන විකර්ෂණ බලයේ සාපේක්ෂව අඩුයි. මෙහෙන් සාපේක්ෂව පොඩි විකර්ෂණ බලයක් තමයි ඇති කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගලට. ඒකේ තේරුම මේ පැත්තෙන් වැඩිපුර මේ බන්ධන දෙක. මේ බන්ධන දෙක ටිකක් මෙන්න මෙහෙම පාත් වෙනවා ඔන්නෝම. හරි ටිකක් පාත් වෙනවා. තේරෙනවද? තියෙන සාමාන්‍ය අපේක්ෂා කරන කෝණයට වැඩිය ටිකක් පොඩ්ඩක් පාත් වෙනවා. ඇයි මෙහෙන් සිද්ධ කරන විකර්ෂණ බලය වැඩි හින්දා. එතකොට ද්විත්ව බන්ධනයක් ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට එතනින් සිද්ධ කරන විකර්ෂණ බලය වැඩි කියලා මතක තියාගන්න. හරි නේද? හොඳයි. ඉතින් එහෙනම් අපි යනවා අණු හෝ අයනවල මේ ජ්‍යාමිති ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන පිළිබඳව පුංචි හැඳින්වීමක් කරලා එන්න. මේ ඔක්කොම ටික මම කරනවා ඈ. හරි. අණුවක හරි අයනයක හරි හැඩය ප්‍රකාශ කරන පළවෙනි ක්‍රමය තමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. දැන් අපි අර ජලාණුව කලින් ගත්ත ජලාණුවේ ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කිව්වොත් ඔයාලා අඳින්නේ මේ වගේ එකක් නේ. බොහෝ වෙලාවට ඔය වගේ තමයි අඳින්නේ. එතකොට මේ ලුයිස් ව්‍යුහය දිහා බලලා අපි තේරුම් ගන්නවා එකසර දෙකයි මොනවාද? සිග්මා බන්ධන දෙකයි ඔක්කොම වෙස්ප විකර්ෂක ඒකක කීයද? 4ක් තියෙනවා කියලා. වෙස්ප විකර්ෂක ඒකක 4ක් නම් ඒ 4 තියෙන්න පුළුවන් විදිහ චතුස්තලීයයි කියලා අපි තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේ විකර්ෂක එකක 4 අවකාශයේ තියෙන්නේ චතුස්තලීය හැඩයට. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය කියලා කියනවා. ඔයාලා චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දැකලා නැද්ද? මම චුට්ටක් පෙන්නන්නම්. මේ තියෙන්නේ. දැන් මේ බැලුම් බෝලනේ මේ තියෙන්නේ. මේ බැලුම් බෝල කියලා කියන්නේ මේ විකර්ෂක ඒකක කියලා හිතන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තේ එකසර දෙක. ඔය 4 මෙන්න මේ විදිහට තමයි අවකාශයේ ඉන්නේ. මේ හැඩයට කියනවා චතුස්තලය කියලා. මේකට චතුස්තලය කියන්නේ ඇයි කියලා අපි පාඩම මැද්දේදී කතා කරමු ඈ. හරි. හොඳයි. හරි. ඉතින් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කිව්වහම අර මේ ඉලෙක්ට්‍රෝන යුගල් ඔක්කොම 4යි. ඒ 4 විහිදිලා ඉන්න විදිහ තමයි කියන්නේ. එතකොට අණුවේ හැඩයක් කියවෙන්නේ නැහැ. ඊළඟට අණුවේ එහෙම නැත්නම් අයනයේ හැඩය. අණුවේ එහෙම නැත්නම් අයනයේ හැඩය. අණුවේ එහෙම නැත්නම් අයනයේ හැඩය. මේ අණුවේ එහෙම නැත්නම් අයනයේ හැඩය ගන්නකොට මේ මෙන්න මේක අර මම කලින් ඇඳලා තිබිච්ච රූපෙ මතකද? ඒකේ තිබුණේ ඔක්සිජන් පරමාණුව තියෙන එකසර යුගල දෙක ඔය විදිහට තියෙනවා. ඔන්න ඔහොමයි. H2 තියෙනවා. අර විකර්ෂණ බලවල බලපෑම නිසා මෙන්න මෙහෙම කෝණයක් වගේ එකක් හැදිලා තියෙනවා. HOH කෝණයක්. දැන් මේ HOH පරමාණු ටික යා කරපුවම හැදෙන්නේ කෝණයක්. ඒ හින්දා අපි මේ අණුවේ හැඩයට කියනවා කෝණික කියලා. කෝණික. V shape කියලා කියනවා. V shape. මේ V අකුරේ හැඩයට. ඊළඟට ආයේ තව එනවා ජ්‍යාමිතිය ප්‍රකාශ කරන තව ක්‍රමයක්. කෙලින්ම අපෙන් අහන්න පුළුවන් මේ මොනවාද? අණුවේ ජ්‍යාමිතිය. අණුවේ ජ්‍යාමිතිය. අණුවේ ජ්‍යාමිතිය කියලා එකක් ඇහුවොත් මේ ලුයිස් ව්‍යුහය
අර අණුවේ හැඩයටම ඇඳලා අර අතන ඇඳා වගේ අණුවේ හැඩයටම ඇඳලා විතරක් බෑ. දැන් මෙතන අණුවේ හැඩය ඉල්ලපුවාම කෝණික කියලා ලියපුවාම ඇති. මේ අණුවේ ජල අණුවේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය මොකක්ද කියලා අහුවම රූප අඳින්න ඕනේ නැහැ. චතුස්තලීය කියලා ලියුවාම ඇති. මෙතන අණුවේ ඊට පස්සේ හැඩය කෝණික. නමුත් අණුවේ ජ්‍යාමිතිය ඉදිරිපත් කරන්න කියලා ඔබේ විභාගයේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ අණුවේ හැඩයට ලුයිස් ව්‍යූහය ඇඳලා අණුවේ නැත්නම් අයනයේ හැඩයට ලුයිස් ව්‍යූහය ඇඳලා මේ බන්ධන කෝණෙත් ලකුණු කරන්න ඕනේ. අංශක 104.5 කියලා. දැන් ඒක කොහොමද දැනගන්නේ? මේ බන්ධන කෝණය ගැන නම් මෙතන උගන්වන නිසා ඔයාලා දන්නවා. එතකොට කෝණ ලකුණු කිරීමක් බලාපොරොත්තු වෙනවා අණුවේ ජ්‍යාමිතිය ඇහුවොත්. නිකන් ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ඇහුවොත් කියන්නේ මේක. ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? ඒ අණුව ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියක් තියෙනවා. ඒක හොයන හැටි මම පාඩමේ මැදදී කියලා දෙනවා. අණුවේ හැඩය ව්‍යුත්පන්න කරන හැටිත් පාඩමේ මැදදී කියලා දෙනවා. අණුවේ ජ්‍යාමිතිය ලකුණු කරන විදිහත් පාඩමේ මැදදී කියලා දෙනවා උදාහරණ අරගෙන. මම මේ ඔයාලට පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වේ අණුවක හරි අයනයක හරි ජ්‍යාමිතිය නැත්නම් හැඩේ සම්බන්ධ අදහසක් විදි තුනකින් ඉල්ලන්න පුළුවන්. විදි තුනකින්. එකක් තමයි නිකම්ම ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ කියලා කියන්න පුළුවන්. අනිත් එක අණුවේ හරි අයනයේ හරි හැඩේ කියන්නේ කියලා කියන්න පුළුවන්. නැත්නම් අණුවේ ජ්‍යාමිතිය ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන්. ඔය තුන විදිහට තමයි මේක මින් ඉදිරියට විභාග වලට අහන්නේ. ඉතින් අපි පොඩි සටහනක් දාගෙනම යමුකෝ නේද පාඩමට. ලියන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය යටතේ ලියන්න. මධ්‍ය පරමාණු වටා වෙස්ප විකර්ශක යුගල ව්‍යාප්ත වන ජ්‍යාමිතික හැඩය. වෙස්ප මතකයි නේද? වේලන්, ෂෙල්, ඉලෙක්ට්‍රෝන, පෙයා, රිපල්ෂන්. කොහොමද ලියන්නේ? ආයි කියන්නම්. මධ්‍ය පරමාණු වටා වෙස්ප විකර්ශක යුගල ව්‍යාප්ත වන ජ්‍යාමිතික හැඩය පමණක් නිරූපණය කරයි. ජ්‍යාමිතික හැඩය නිකම්ම මේ වෙස්ප යුගල් කීයද ඒව ටික ව්‍යාප්ත වෙලා තියෙන විදිය කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. ඊළඟට අණුවේ හෝ අයනයේ හැඩය ලියා ගන්න. අණුවේ හෝ අයනයේ පරමාණු න්‍යෂ්ටි එකිනෙක යා කිරීමේදී වරහනක් දාන්න එකසර යුගල නොසලකයි. වරහන ඇතුලේ එකසර යුගල නොසලකයි. වරහන වහන්න ඊට පස්සේ එළිය ලියන්න ලැබෙන ජ්‍යාමිතික හැඩය නිරූපණය කරයි. හරි ඔන්න දිගට කියනවා අණුවේ හෝ අයනයේ පරමාණු න්‍යෂ්ටි එකිනෙක යා කිරීමේදී ලැබෙන ජ්‍යාමිතික හැඩය නිරූපණය කරයි. දැන් මේ පරමාණු න්‍යෂ්ටි කිව්වහම මේ හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු. මේ න්‍යෂ්ටි ටික යා කරොත් මොකද්ද හැදෙන හැඩය? මේ එකසර යුගල දැන් අදාළ කරගන්නේ හැඩය කියද්දි අණුවේ හැඩය කියද්දි අදාළ කරගන්නේ පරමාණු න්‍යෂ්ටි යා කරපුවාම එන හැඩය. එතකොට එන්නේ මොකද්ද? කෝණයක්. ඒ හින්දා අපි ඒකට කියනවා කෝණික හැඩය. මේ හැඩ ටික අපි කියලා දෙනවා ඉස්සරහට ඈ ඔක්කොම එකින් එක. ඊළඟට අණුවේ හෝ අයනයේ ජ්‍යාමිතිය යටතේ ලියා ගන්න. අණුවේ හෝ අයනයේ ලුයිස් ව්‍යූහය නියමිත හැඩයට ඇඳ. එහි රතු පෑනෙන් එහි බන්ධන කෝණ ලකුණු කිරීමෙන් කියන එක රතු පාටින් ලියා ගන්න. එහි බන්ධන කෝණ ලකුණු කිරීමෙන් දැන් අනිත් පෑනෙන් ජ්‍යාමිතිය ප්‍රකාශ කරයි. හරි ජ්‍යාමිතිය ප්‍රකාශ කරයි. දැන් තේරුණාද?
දැන් ජල අණුව H2O අණුව H2O අණුව ලුයිස් ව්‍යුහයෙන් දොත් මෙහෙම. එතකොට මේ ජල අණුව කියන එක ඒකේ අණුවේ හැඩය පිළිබඳ අදහසක් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ප්‍රකාශ කිරීම. ඊට අමතරව අණුවේ හෝ අයනේ හැඩය ඉදිරිපත් කිරීම. නැත්තම් ජ්‍යාමිති ඉදිරිපත් කිරීම කියලා ටිකක් වැඩි විස්තරයක් දෙන්නත් පුළුවන්. එතකොට යම්කිසි අණුවක හෝ අයනයක හැඩතල පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීම විදි 3කට කරන්න පුළුවන්. මේ තියෙන හිස් ඉඩේ පුළුවන් නම් මේ රූපේ වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා ලියා ගන්න. හරිනේ. හොඳයි. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ අපේ විෂය නිර්දේශයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති ස්වරූප කීපය පිළිබඳව. අපේ සිලබස් එකේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති ස්වරූප 5ක් ඉගෙන ගන්න තියෙනවා. දැන් විකර්ෂක ඒකක දෙකක් තිබුණොත් මොනවා හරි විකර්ෂක ඒකක දෙකක් තිබුණොත් අපි කියනවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය කියලා. රේඛීය. හරි? දැන් මම උදාහරණයක් ගන්නම්. දැන් මේ බැලුම් ගෙඩි දෙක දිහා බලන්න. දැන් මේ බැලුම් බෝල එකිනෙක විකර්ෂණය වෙනවා. මොකද මේකේ තියෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ හින්දා මේවා නිකන් එකිනෙක විකර්ෂණය වෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් අපි මේ බැලුම් බෝල දෙක අරගෙන මෙහෙම තියාගෙන හිටපුවම බලන්න මැද්දෙන් මම ගැට ගහලා තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? මේ බැලුම් බෝල දෙක එකිනෙකට පුළුවන් තරම් විකර්ෂණය වෙනවා නම් විකර්ෂණය වෙලා යන්න තියෙන කෝණය මොකද්ද? අංශක 180යි. අංශක 180 කෝණයෙන් තමයි මේක ඉන්නේ. මේ බලන්න මේ. ඒතර විකර්ෂක එක දෙකක් ඉද්දී මේ විකර්ෂණ බලය මෙහෙම ලං වුණොත් විකර්ෂණය වැඩි. මෙහෙම ඈත් වෙලා යනවා. මෙහෙම ලං වුණොත් මේ පැත්තෙන් විකර්ෂණය වැඩි. පුළුවන් තරම් ඈත් වෙන්න නම් අංශක 180 කෝණයෙන් මෙහෙම ඈත් වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් කියන්නේ ඍණ ආරෝපිත කොටස්නේ. එතකොට ඒ වගේ තියෙන සජාති ආරෝපණ විකර්ෂණය වෙන නිසා මේ විදිහට අංශක 180 කෝණයට ඈත් වෙලා තියෙනවා. එතකොට අපි මෙතන සටහන් කරමු. මෙතන අංශක 180යි කෝණය. මං හිතන්නේ ඔයාලගේ ඔය කෝණ ලකුණු කරලා තියෙන රූපේ. ඊළඟට අපි කතා කරන්නේ විකර්ෂක ඒකක කීයක්ද? 3ක් තිබුණොත් හැඩය විකර්ෂක ඒකක 3ක් තිබුණොත් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියට අපි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර. මම ඒකත් බැලුම් වලින් හදාගත්ත මම පෙන්නන්නම්. මේ බලන්න. බැලුම් බෝල 3ක් අරගෙන එකට ගැට ගැහුවොත් මේ වගේ ඔන්න ඔය විදිහට අංශක 120 120 120 කෝණ වලින් ඈත් වෙලා මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා මේ බැලුම් බෝල. නමුත් ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන්නේ ඔය විදිහට. තේරුණාද? මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂක ඒකක 3ක් තිබුණොත් ඒවා ව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ වගේ තලීය ත්‍රිකෝණ. මේවා එකම තලයක තියෙන මේ. මෙහෙම තිබ්බොත් එකම තලයක. එකම තලයක මේ ටික තියෙන. ඒ හින්දා තලීය කියලා කියනවා. ත්‍රිකෝණයක් හැදෙන මේ ටික යාකරොත් මේ බලන්න වගේ ඇඟිල්ල යන විදිය මෙහෙම 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 ත්‍රිකෝණයක් නේ හැදෙන්නේ. ඒ හින්දා මේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියට කියනවා තලීය ත්‍රිකෝණාකාර කියලා. හරි? ඊළඟට මෙතන කෝණෙත් ලකුණු කරලා තියෙනවා ඔයගොල්ලන්ට අංශක 120 අංශක 120 120 120යි 120යි 120යි. දැන් ඊළඟට විකර්ෂක එකක 4ක් වුණාම විදිය මම කලිනුත් පෙන්නුවා. විකර්ෂක එකක 4ක් වුණාම චතුස්තලීය කියලා කියනවා. චතුස්තලීය. හරි? මෙතන එතකොට හැම බන්ධනයකම බන්ධන කෝණය අංශක 109යි කලා 28යි. ඔය අංශක 109යි කලා 28 කියන එක අංශකයකට කලා කීයද? 60නේ. මේ 28 30ට කිට්ටු වෙන්නේ. ඒ හින්දා අංශක 109.5 කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙතනට අංශක දාන්න. තේරුණාද? අංශක වලින්ම සම්පූර්ණයෙන් කිව්වොත් කලා 28 කලා 30යි කියලා ආසන්නව අරගෙන අංශක 109.5 කියලා ගත්තත් කමක් නැහැ. ආසන්න. එතකොට වෙස්ප විකර්ෂක ඒකක 4ක් තිබ්බොත් මෙන්න මේකයි හැඩය ඔය තියෙන්නේ.
මේ හැම එකකම බලන්න කොයි පැත්තට හැරෙව්වත් ලස්සනට සමාන එක සමාන දෙයක් පේන්නේ මේ. මේකේ චතුස්තලයක් හැදෙනවා කියන්නේ මේකයි. මේ මුදුන මේ මුදුන මේ මුදුන මේ අහ පැත්තේ පිටිපස්සේ මේ මුදුන මේ ටික යා කරන්න. පල්ලෙහා හැදෙන්නේ ත්‍රිකෝණයක්. නේද? පල්ලෙහා පාදමේ හැදෙන්නේ ත්‍රිකෝණයක්. මේ ටික මේ මෙහෙම යා කරොත් ත්‍රිකෝණයක් හැදෙන්නේ. දැන් මේ පැත්තෙත් එහෙමනේ 1 2 3 ත්‍රිකෝණයක්. මේ පැත්ත ත්‍රිකෝණයක්. හිතන්න ත්‍රිකෝණයක්. දැන් ත්‍රිකෝණයක් 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 ත්‍රිකෝණයක්. ත්‍රිකෝණම හතරක් සමපාද ත්‍රිකෝණ හතරක් එකට ඇලෙව්වොත් මොකක්ද වෙන්නේ? චතුස්තලය කියන ඝන වස්තුව. දැන් මේකේ මුදුන් යා කරලා නූල් ඇදලා ත්‍රිකෝණ හැදෙන්නේ. එතකොට ඒවට සවුකොළ ඇලෙව්වොත් අර ඔයාලා චූටි කාලේ ඉගෙන ගත්තු චතුස්තලය කියන ඝන වස්තුව වෙනවා. ඒකින්ද මේ හැඩයට කියනවා චතුස්තලය කියලා. එතකොට චතුස්තලීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියත් අපි කතා කරා. ඊළඟට වෙස්ප විකර්ෂකයක පහක් තිබුණොත් මේ හතරනේ පහක් තිබුණොත් ඒකට කියනවා ත්‍රිආනති ද්විපිරමිඩ කියලා. ත්‍රිආනති ද්විපිරමිඩ. පිරමිඩාකාර කියලා කිව්වත් කමක් නැහැ. මේ තියෙන්නේ. දැන් මම එක පාට බැලුන් දෙවර්ගයක් දාලා හැදුවේ. දැන් බලන්න මේකේ අර කලින් තලිය ත්‍රිකෝණාකාර හැඩය මතකද? මේ තියෙන්නේ තලිය ත්‍රිකෝණාකාර හැඩය. දැන් මේ තලිය ත්‍රිකෝණාකාරව මේ දම් පාටින් මේකේ තියෙන බැලුන් තුන තියෙන්නේ. ඒ වෙස්ප විකර්ෂක ඒකක තුන මෙහෙම තලිය ත්‍රිකෝණාකාරව අංශක 120 120 120 කෝණයට තියෙනවා මෙහෙම. ඒ තලයට උඩිනුයි යටිනුයි මේ කහ පාටින් පෙන්නලා තියෙන බැලුන් දෙක තියෙනවා. උඩිනුයි යටිනුයි. කියන්නේ තලයට ලම්බකව. මේ ත්‍රිකෝණයෙන් හැදෙන තලයට ලම්බකව. එතකොට පිරමිඩ දෙකක් නිර්මාණය වෙනවා. මේ පැත්ත ගත්තොත් ත්‍රිකෝණ තුනක් නේද උඩට එන්නේ. පිරමිඩයක්නේ. හැබැයි පිරමිඩයක් කිව්වහම පාදයට මොනවාද? පාදයට තුනක් තියෙන්නත් පුළුවන්. මේ එක පාදයයි දෙක පාදයයි මේ පැත්තට තුනයි. පාද තුනයි. පාද තුනක් තියෙන පිරමිඩයකට කියනවා ත්‍රිආනත පිරමිඩයක් කියලා. දැන් අර මේ කොහෙද මේ ඊජිප්තුවේ පිරමිඩ පල්ලෙහා සමචතුරස්‍රයක් තියෙනවා. ඒතර පාද හතරයි. මේ පැත්තෙන් පාදයයි, මේ පැත්තෙන් පාදයයි, මේ පැත්තෙන් පාදයයි, මෙහෙන් පාදයයි. පාද හතරක් තියෙනවා. ඒතර චතුරාර්ථ පිරමිඩ කියලා තමයි ඒවට කියන්නේ. දැන් මෙතන මේ උඩ හරිය හැදෙන එක 1යි 2යි මේ පැත්තෙන් 3යි ආනත 3යි පිරමිඩයක්. එතකොට උඩ හරිය එක පිරමිඩයයි යට පැත්තෙනුත් එහෙම හැදෙනවනේ. එක පිරමිඩයයි මේ එක තලයයි මේ තව තලයයි මේ පැත්තේ. තේරුණාද කතන්දරේ? දැන් එතකොට පිරමිඩ දෙකක් හැදෙනවා. උඩට පිරමිඩයයි ආනත 3 පිරමිඩයයි යටට ආනත 3 පිරමිඩයයි. එතකොට ත්‍රිආනති ආනත 3 පිරමිඩ දෙකක්. තේරුණා නේද? ආනත 3 පිරමිඩ දෙකක්. දැන් මම මේක ලකුණු කරන්න ගියොත් මෙතන හිම ඔය ආනත ටික වැඩි ටිකක් අපහැදිලි වෙනවා. ඒ කියන්නේ ඔහොම 1යි 2යි 3යි දැන් මේ ටික යා කරොත් මොකද්ද වෙන්නේ? ඔන්න මොකක්ද වෙන්නේ? උඩ ත්‍රිකෝණයක් කියනවනේ, මෙතන පිරමිඩයක් කියනවනේ. ඒ වගේම එකක් යටක් තියෙනවනේ. තේරුණාද කතන්දරේ? එතකොට පිරමිඩ දෙකක් ආනත 3යි. ඒ හින්දා ත්‍රිආනත ද්විපිරමිඩීය කියලා කියනවා. ත්‍රිආනති ද්විපිරමිඩීය. මේකේ ලකුණු කරලා තියෙනවා ඔයාලගේ රූපේ බන්ධන කෝණ 120 120 120 මේ 120 120 120 තියෙන ඒ තලයට ලම්බකව උඩිනුයි යටිනුයි අනිත් විකර්ෂක ඒකක දෙක තියෙනවා. ඒත් ඔක්කොම විකර්ෂක එකක පහක් වුණොත් මේ හැඩේ ඔක්කොම විකර්ෂක එකක පහක් වුණොත් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ත්‍රිආනති ද්විපිරමිඩ. හරි? හොඳයි. ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඒ කියන්නේ වෙස්ප විකර්ෂක එකක 6කට අපි බලන්නේ. 6ක් වුණොත් ඒකට අපි කියන අෂ්ටතලීය කියලා. අෂ්ටතලීය. මම ඒකත් හැදුවා. මේ තියෙන්නේ. දැන් 4ක් සමචතුරස්‍රාකාරව 4 පැත්තට විහිදෙනවා. උතුරටයි දකුණටයි නැගෙනහිරටයි මේ බස්නහිරටයි. මේ විදිහට. හරිද? එක සමාන්ත ඒ කියන්නේ සමාන එක තලයක තියෙන. මේ උඩිනුයි යටිනුයි අනිත් වෙස්ප විකර්ෂක එක දෙක උඩිනුයි යටිනුයි හිටිනවා. මේ එකම තලයේ මේ හතර හිටින්නේ මේක එකම තලයේ හිටින්නේ. ඒ තලයට උඩිනුයි යටිනුයි තව එකක දෙකක් හිටිනවා. එතකොට වෙස්ප එකක ඔක්කොම 6යි. වෙස්ප එකක 6ක්. ඒ කියන්නේ විකර්ෂක එකක 6ක් තිබුණොත්
විහිදිලා ඉන්න පුළුවන් විදිහ විකර්ෂණ බල අවම වෙන විදිහට ඉන්න පුළුවන් විදිය තමයි මේක. මේකට කියන අෂ්ටතලය කියලා. අෂ්ටතලය පෙන්වන්නද? ඕම් බලන්න. එක තලයයි, දෙක තලයයි, තුන තලයයි, එහා පැත්තේ හතර තලයයි. තල හතරයි. ඒ කියන්නේ ත්‍රිකෝණ හතරක් හැදෙනවා මේවා යා කරොත් එහෙම. හරි? යටිනු එක තලයයි, දෙකයි, මේ පැත්තෙන් 3යි, මේ පැත්තේ 4යි. එතකොට අර ආනත 4 පිරමීඩ දෙකක්. ආනත 4 පිරමීඩයක් උඩක් තියෙනවා, ඊයටක් තියෙනවා. එතකොට මේකට කියන්නේ චතුරානත ද්වි පිරමීඩ කියලා කියන්නේ. මේකට කියන්නේ අෂ්ටතලිය කියලා. ඔයාලා දන්නවා ත්‍රිකෝණ කීයද? 8ක් එකතු කරලා සමපාද ත්‍රිකෝණ 8ක් එකතු කරලා හදන ඝන වස්තුව මොකද්ද? අෂ්ටතලය. එතකොට මේක අෂ්ටතලිය හැඩයක් තියෙනවා. ඉතින් අෂ්ටතලිය හැඩය ගන්න මේ මුදුන, මේ මුදුන, මේ මුදුන ඒවා යා කරන්න ඕනේ. හරිද? ඒවා යා කරලා නූල් ඇදලා සවුකොළ එලෙව්වන මේ බැලුන් ටික ඇතුළට ගිහිල්ලා අපිට අෂ්ටතලයක් තමයි වෙන්නේ. අෂ්ටතලිය ඝන වස්තුව. තේරුණා නේද? එතන ඔන්න ඔය විදිහට තමයි අපේ සිලබස් එකේ හැම වෙලේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිති ටික තියෙන්නේ. මොනවාද? වෙස්ප 2 නම් රේඛීයයි, වෙස්ප 3 නම් තලීය ත්‍රිකෝණාකාරයි, වෙස්ප 4 නම් චතුස්තලීයයි, වෙස්ප 5 නම් ත්‍රියානත ද්විපිරමිඩ, වෙස්ප 6 නම් අෂ්ටතලීය. හොඳයි. දැන් අපි බලන්න යන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය යටතේ අණු වල හැඩ තියෙන්න පුළුවන් විදි පිළිබඳව. අපි කලින් කතා කරපු ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය අවස්ථා අපි පහක් කතා කරන්නේ. ඒ පහ යටතේ එන විවිධ හැඩතල අපි දැන් ඉස්සරහට කතා කරගෙන යනවා ඉස්සරහට. එකටම ගන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. දැන් ලුයිස් ව්‍යුහ පාඩම අවසන් කරලා තියෙන නිසා අපි ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳින්න මේවට ඔයගොල්ලන්ට පුළුවන්. බැරි නම් මේ පාඩම අනිවාර්යයෙන්ම මගෙන් ඉල්ලගෙන බලන්න ඕනේ. හරි. එතකොට මේ ප්‍රභේදවල ලුයිස් ව්‍යුහ ටික ඇන්දොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම මේ අඳින්නේ ලුයිස් ව්‍යුහ. බෙරිලියම් මත එකසර ඉලෙක්ට්‍රෝන වෙන මුකුත් නැහැ. කාබන් ඩයොක්සයිඩ්ගේ ද්විත්ව බන්ධන දෙකක් නේ දෙපැත්තට තියෙන්නේ. මතකද අපි සම්ප්‍රයුක්ත ව්‍යුහය ඒවත් කතා කරා. ඔය විදිහට හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රභේද තියෙන්නේ. දැන් මේ ප්‍රභේදවල වෙස්ප ඒකක කීයද? වෙස්ප ඒකක මෙතන 2යි බෙරිලියම් වටේට, මෙතන කාබන් වටේට වෙස්ප ඒකක 2යි. පයි බන්ධන තිබ්බට අපි ඒව ගන්න නැහැ. කාබන් වටේට වෙස්ප ඒකක දෙපැත්තට මෙතන 2යි. මෙතන සිග්මා බන්ධනේ, මෙතන සිග්මා බන්ධනේ. මෙතන සිග්මා බන්ධන දෙකක් දෙපැත්තේ තියෙනවා. ෆයි බන්ධන අපි වෙනම ගන්න නැහැ. එතකොට වෙස්ප 2යි. වෙස්ප දෙකක් තිබුණොත් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ඇවිල්ලා රේඛීය. ඉතින් අණු වල හැඩත් අනිවාර්යයෙන්ම මේ රේඛීය වෙන්න ඕන. අණු වල හැඩත් අනිවාර්යයෙන්ම රේඛීය වෙන්න ඕන. රේඛීය 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 රේඛීය. ඒ කියන්නේ මෙතන අංශක කීයද කොහොනේ? ඔච්චරන් එකෙන් සලකුණු කරගෙන අංශක 180ක කෝණකින් තමයි ඉන්නේ. අංශක 180. දැන් මෙතන දෙපැත්තේ තියෙන දෙක වෙනස්. මෙතන ත්‍රිත්ව බන්ධනයක්, මෙතන තනි බන්ධනයක්. ඒත් අංශක 180යි කෝණෙ මෙතන. හරි? ද්විත්ව බන්ධනයක් කියලා කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන හැඩේ ඇටොමික් මොඩල් සෙට් එකකින් මම හැදුවා. පේනවා ඇති. මැද තියෙන්නේ බෙරිලියම් පරමාණුව කියලා හිතන්න. දෙපැත්තේ තියෙන ක්ලෝරින් පරමාණු දෙක කියලා වගේ හිතන්න. අර නම් ක්ලෝරින් ටිකක් ලොකු වෙන්න ඕනේ බෙරිලියම්ට වැඩිය. කොහොම හරි ওই විදිහට තමයි තියෙන්නේ. දැන් මේක ඔන්නෝම ලං වුණොත් විකර්ෂණ බලය මේ බන්ධන යුගල අතර වැඩි වෙනවා. හරි? මේක දැන් මෙහෙම උඩට කරොත් ඔහොම එතන උඩින් විකර්ෂණය වැඩි වෙනවා. ඒ හින්දා විකර්ෂණ බලය අවම වෙන විදිහට තියෙන්න පුළුවන් විදිය තමයි මෙන්න මේක. මම හිතන වලට පේනවා. හරි? හොඳයි. මේ තියෙන්නේ. එතකොට රේඛීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කතා කරන මහ දෙයක් නෑ. රේඛීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියක් සෙට් වුණොත් අණුවේ හැඩයත් අනිවාර්යයෙන්ම රේඛීය තමයි. දැන් අපි කතා කරන්න යන්නේ තලීය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියේ අවස්ථා ගැන. දැන් තලීය ත්‍රිකෝණාකාර හැඩය මම ඔයගොල්ලන්ට කලින් සැරේ පෙන්නුවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙනකොට ඒ ඉලෙක්ට්‍රෝන යුගල් තුන මොනවා හරි එකසාර හරි බන්ධන හරි මේ විදිහට අංශක ආසන්නව අංශක 120 කෝණයට ආනතව තියෙන එකම තලයක තියෙන මේ එකම තලයක තියෙන. ඒකයි තලීය ත්‍රිකෝණාකාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට වෙස්ප එකක 3යි හරි. දැන් මෙතනදී මේ අණුව ගත්තොත් එහෙම
මේ අණුවේ බලන්න M කියලා මිඩල් ඇටම් එකක් තියෙනවා. ඒකේ වටේට තියෙනවා L කියලා ටර්මිනල් ඇටම්ස් නැත්නම් අන්ත පරමාණු තුනක් තියෙනවා. හරි? දැන් මේව ඔක්කොම සර්ව සමනක්. මේ පරමාණු ඉන්න අය ඔක්කොම සර්ව සමනක්. මේ ඔක්කොම තනි බන්ධන නම් මෙන්න මේ විදිහට මේ කෝණය අනිවාර්යයෙන්ම අංශක කීය වෙනවද? අනිවාර්යයෙන්ම අංශක 120 වෙන්න ඕනේ. දැන් විකර්ෂක එක්ක තුනම එහෙම වුණොත් දැන් මේ බන්ධන ද්විත්ව බන්ධන එහෙම වුණොත් කතාව වෙනස් වෙනවා. අපි කලිනුත් ගත්තා මතකනේ. දැන් මෙතනදී BF3 අණු උදාහරණයක් විදිහට ගන්න කියලා තියෙනවා. BF3 අණුවේ ලුයිස් යූගේ ඇඳගත්තොත් ඔන්න ඔය විදිහට එන්නේ. මේ විදිහට එකසාර යුගලුත් දැම්මොත් ඔයාලට පේනවා BF බන්ධන තුනම සරල සමයිනේ උතන. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන මොකද්ද වෙන්නේ? හැඩය යටින් ලියා ගන්න ඕනේ අපි. හැඩය තලිය ත්‍රිකෝණාකාරයි. මෙහෙම වුණොත් හැඩය තලිය ත්‍රිකෝණාකාරයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියත් තලිය ත්‍රිකෝණාකාරයි. හැඩයත් තලිය ත්‍රිකෝණ කියලා ලිව්වත් කමන්නේ. තලිය ත්‍රිකෝණ. දැන් හැඩය කියන්නේ මොකද්ද ළමයි? මේ පරමාණු වල න්‍යෂ්ටි යා කරපුවාම ලැබෙන හැඩය මේ ත්‍රිකෝණයක් නෙන්නේ. ඒකට කියනවා තලිය ත්‍රිකෝණ කියලා. හරි? දැන් මෙතන කතාව වෙනස්. මෙතන අපිට උදාහරණ විදිහට ඕසෝන් අණුව දීලා තියෙනවා. ඕසෝන් අණුව අඳින්න කියලා. දැන් ඕසෝන් අණුව ගත්තොත් ඩබල් බොන්ඩ් එකක් එහෙම තියෙනවා. ඔය විදිහට තියෙනවා. ලුයිස් යූගේ එක සැර යුගලක් ඔය විදිහට තියෙනවා. මේ තමයි ඕසෝන් අණුව. දැන් ඕසෝන් අණුවේ වෙස්ප ඒකක 3යි. කො වෙස්ප ඒකක 3? එක සැරයයි 1යි. මේ බන්ධනයයි 2යි. මෙතන බන්ධන දෙකක් තිබ්බට අපි සිග්මා බන්ධන එකක් නේ ගන්නෙ. 3යි. එතකොට වෙස්ප එක විකර්ෂණය වෙලා යන්න පුළුවන් යුනිට්ස් 3ක් තියෙනවා. වෙස්ප 3ක් තියෙනවා. වෙස්ප 3ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාර. හැබැයි මෙතන පරමාණු යා කරපුවාම ලැබෙන හැඩය මේ ඕ පරමාණු ටික යා කරපුවාම මොකද්ද හැදෙන හැඩය? හැඩය මොකද්ද? ඒ හැඩය කෝණික. නැත්නම් V shape කියලා කියනවා. V හැඩය. හරි? දැන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තාම ඒක දැන් මෙතන එකසර යුගලක් මේක. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තාම එකසර බන්ධන ඔක්කොම ගන්නවා. හැබැයි අණුවේ හැඩය ගත්තාම ඒ පරමාණු න්‍යෂ්ටි ආකරන ඒ රේඛාවෙන් නිර්මාණය වෙන හැඩය ගැන හිතන්න. මෙහෙම ඔය කෝණයක් හැදෙන හින්දා අපි ඒකට කියනවා කෝණික කියලා. තව දෙයක් කියන්න ඕනේ. මෙතන මේ කෝණය මේක දැන් එකසර යුගලක් තියෙද්දී මෙන්න මේ කෝණය අපි ගමුකෝ මේ කෝණය වලගේ අරන් තියෙනවා θ1 කියලා. මේ කෝණය θ1. මේක θ1. මේ කෝණය θ2 කියලා අරන් තියෙනවා. ඔයාලා හිතන විදිහට θ1ද විශාල θ2ද? දැන් මෙතන නම් කෝණ තුනම සර්ව සමයි. ඒ කියන්නේ සර්ව සම බන්ධන තුනක් සෙට් වුණොත් මේ වගේ බෝරෝන් වටේට BF බන්ධන තුන සෙට් වුණානේ. ඒ වගේ උනොත් 120යි හරියටම මේ බොන්ඩ් ඇන්ගල් එක බන්ධන කෝණය. හැබැයි මෙතනදි වෙන්නේ මේ කෝණය ටිකක් වැඩි. ඒ කියන්නේ θ1 කියන එක 120ට වඩා වැඩි. ඇයි? මේ එකසර යුගලය මගින් දැවැන්ත විකර්ෂණයක් පහළට ඇති කරනවා. එකසර යුගලය මගින් සිද්ධ කරන විකර්ෂණ බලය වැඩි නිසා ඒ කියන්නේ එකසර යුගලය මගින් සිද්ධ කරන විකර්ෂණ බලය වැඩි නිසා මේවා පහළට පාත් වෙනවා ටිකක්. මේ කෝණය එතකොට අඩු වෙනවා. ඒ කියන්නේ θ2 120ට වඩා අඩුයි. හරි? දැන් මම තලීය ත්‍රිකෝණාකාර හැඩය ඇටොමික් මොඩල් එකකින් හැදුවා. මේ බලන්න. ඔය තියෙන තලීය ත්‍රිකෝණාකාර හැඩය. තලීය මේ එක තලයක තියෙනවා. තලීය ත්‍රිකෝණාකාර. හරි? දැන් මේ වගේ අවස්ථාවක් අපිට ගන්න හැකියි. බන්ධන කෝණය 120. මෙතනදී දැන් ඔන්න ඔහම වෙනවා. දැන් එකක් ගලවන්න ඕන. දැන් මේක එකසර යුගල. අපි අණුවේ හැඩය කියන්නේ පරමාණු න්‍යෂ්ටි ආකරන රේඛාවෙන් ලැබෙන හැඩය. එතකොට ලැබෙන්නේ මේක යා කරපුවම කෝණය. තේරුණාද? හැබැයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ගන්නකොට බන්ධන එකසරේ ඔක්කොම ගන්නවා. ඒ ඔක්කොම ගත්තාම ආයෙ තලිය ත්‍රිකෝණාකාර. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාර. හැබැයි අණුවේ හැඩය මෙතන කෝණික. දැන් මේකත් ආවොත් පරමාණු තුනක් කොහොම වටේට මැද පරමාණු වටේට තිබුණොත් මේ වගේ තිබ්බොත් දැන් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියත් තලිය ත්‍රිකෝණාකාර.
හැඩය තලිය ත්‍රිකෝණාකාරයි. අපි තව උදාහරණ ටිකක් බලමු. මේ උදාහරණ ටිකට අදාළ ලුයිස් ව්‍යුහ ටික මම ඇඳගෙන යනවා. දැන් බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් BCl Cl Cl ලුයිස් ව්‍යුහ ඇඳොත් ඔය විදිහට එන්නේ. සරයුගල් තියෙනවා. SO3 ඇඳොත් මේ විදිහට එන්නේ. අපි මේවා ලුයිස් ව්‍යුහ පාඩමේදී කරලා තියෙනවා. ඒ හින්දා මම පට ගාලා ඇඳගෙන යනවා. ඔයාලට මේව ඇඳලා හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. හරි. හොඳයි. දැන් තලිය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියේ තියෙද්දී අණුවේ හැඩය දෙවිධයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බන්ධනම තුනක් සෙට් වුණොත් මේ විදිහට අණුවේ හැඩය තලිය ත්‍රිකෝණාකාර තමයි. තලිය ත්‍රිකෝණාකාර. බලන්න මේ ඒ කියන්නේ වෙස්ප යුගල 3යිනේ මෙතන. වෙස්ප යුගල 3යි. බෝරෝන් පරමාණු වටේට. ඒ තුනම බන්ධන වුණොත් කෙලින්ම මේ තලිය ත්‍රිකෝණාකාර හැඩයම තමයි එන්නේ. හැඩයක් තලිය ත්‍රිකෝණාකාරයි, ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියක් තලිය ත්‍රිකෝණාකාරයි. දැන් මෙතනත් එහෙමයි. මේ වෙස්ප 1 2 3 ඔක්කොම බන්ධන. එතකොට තලිය ත්‍රිකෝණාකාර. තලිය ත්‍රිකෝණාකාර. මේකෙත් තලිය ත්‍රිකෝණාකාර. හැබැයි මේක SO3 අණුව SO2 අණුව ගත්තොත් එහෙම බලන්න වෙස්ප දෙකෙන් මේක එක වෙස්ප එකයි මේක එක වෙස්ප එකයි මෙයා අනිත් වෙස්ප එක. වෙස්ප තුනෙන් දෙකක් බන්ධන එකක් එක සැරයක් වෙනවා. එතකොට අණුවේ හැඩය ඔහොම කෝණයක්. ඒතර කෝණික. අර ඕසෝන් වලදී තුනේ කෝණික. හරිද? එතකොට මෙතන හැඩය කෝණික. මේ ඔක්කොම තලිය ත්‍රිකෝණ. ඒ කියන්නේ මේ පරමාණු ටික යාගොරොත් ත්‍රිකෝණයක් හැදෙන. පරමාණු ටික යාගොරොත් ත්‍රිකෝණයක්. මෙතන පරමාණු ටික යාගොරොත් එතන ත්‍රිකෝණයක් හැදෙන කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් හැඩය අපි කියන්නේ කෝණික කියලා. හරි? එතකොට මේක සරේ ගන්නෙ නෑ හැඩයට. හරි? දැන් තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේ අණුව ගත්තාම BCl3 අණුව ගත්තාම මේ කෝණ තුනම සර්ව සමයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරියටම සර්ව සමයි අංශක 120 ගානයි. වටේට තියෙන වෙස්ප තුනම BCl බන්ධන තුනම සර්ව සමයි. මෙතන ද්විත්ව බන්ධන තිබුණා වුණාට SO ද්විත්ව බන්ධන තිබුණා වුණාට ඒවා සර්ව සම නිසා මේවා අතර කෝණේ හරියටම අංශක 120 වෙන්න ඇති කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි මෙතන මම මේක කලිනුත් විස්තර කරා. මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. ද්විත්ව බන්ධනයක් තිබ්බහම එයාගෙන් සිද්ධ කරන විකර්ෂණ බලය මේ CH තනි බන්ධනයකින් සිද්ධ කරන විකර්ෂණ බලයට වඩා වැඩි. ඒක නිසා මේව ටිකක් පාත් වෙනවා පහළට. පාත් වුනහම මේ කෝණයේ අංශක 100 අපි හිතමු 21ක් වෙනවා කියලා. මේක අංශක 121යි. මේක කීයද? මේක කීයද? බලන්න කියන්න බලන්න. මේක 121යි මේක 121යි මේක කීයද? ඕලෙවල් නෑ. ඕලෙවල් වල මේව අහනවා. කීයද? 118යි 360න් අඩු කරන්න ඕනේ. එතකොට මෙතන කෝණය ටිකක් ලං වෙනවා. දැන් තේරුණාද? මෙතනත් එහෙමයි. මෙතන කෝණය අංශක 120ට වඩා අඩු වෙනවද වැඩි වෙනවද? ඒක නම් ටිකක් කියන්න බෑ. ඇයි ඒ? දැන් මෙතන තනි බන්ධන දෙකක් තිබ්බනම් ඒක කියන්න පුළුවන්. මෙතන වගේ. මෙතන එකසර යුගලෙන් සිද්ධ කරන විකර්ෂණ බලය වැඩි. ඇත්ත. ඒක නිසා මේවා ටිකක් පාත් කරනවා. හැබැයි මේවා ද්විත්ව බන්ධනනේ. ඒක නිසා ඒවා ඒ අතර විකර්ෂණ බලය සාමාන්‍ය මේ වගේ තනි බන්ධන දෙකක් තියෙනවට වැඩි. ඒක නිසා මේක ගැන අපිට එහෙම විශාල අදහසක් කියන්න බෑ. සාමාන්‍ය ඉන්ටර්නෙට් එකෙන් හෙව්වොත් නම් මේ බන්ධන කෝණය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝණෙද අඩු මේකද වැඩි ඒක හොයාගන්න පුළුවන්. කොහොම හරි ඔකයි වෙන්නේ. එතකොට මේක හැඩය කෝණික. මේවා තලිය ත්‍රිකෝණාකාර වෙස්ප එකක තුනම සර්ව සම වුණොත් තමයි 120 ඇන්ගල් එක 120 කෝණේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එක වෙස්ප එකකයක් වෙනස් වුණොත් එහෙම වැඩේ ටිකක් වෙනස් වෙනවා. හොඳයි. ඔය තියෙන්නේ තලිය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේ වෙන්න පුළුවන් විදි. හොඳයි. මේ තියෙන්නේ චතුස්තලීය ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියේදී වෙස්ප ඒකක 4 ව්‍යාප්ත වෙලා තියෙන විදිය. මේක ගැන කතා කරමු. හරි.
එතකොට දැන් ඒක තමයි මෙතන මේ නිරූපණය කරලා තියෙන චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තිබ්බොත් තමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රෝන යුගල් එකසරද බන්ධනද එකසර කීයද බන්ධන කීයද අනුව වෙන්න පුළුවන් ඔප්ෂන්ස් විකල්ප 3ක් තියෙනවා. එකක් තමයි වෙස්ප ඒකක 4ම ඒ කියන්නේ මේ ඒකක 4ම බන්ධනම 4ක් වුණොත්. දැන් මේ තියෙන්නේ. දැන් අපි මේක බලන්න මේ තියෙන්නේ. CH4 අණුව තමයි හොඳම උදාහරණය. දැන් අපි CH4 අණුව මම අඳිනවා මෙතන. CH4 අණුව C වලට කොටුවක් දීලා තියෙන ඒක අඳින්න. CH4 අණුවේ මේ ඔක්කොම බන්ධන කෝණ අංශක 100 මම කලින් කිව්වා 109යි කලා 28යි. වෙන විදිහකට කිව්වොත් අංශක 109.5යි කියලා ගන්නත් පුළුවන්. ඒතර මේක ඇවිල්ලා CH4 අණුව. මොකද්ද මේ හැඩය? චතුස්තලීය. චතුස්තලීය. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් චතුස්තලීයනේ. ඔව්. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් චතුස්තලීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියයි අණුවේ හැඩයයි දෙකම සමාන වෙන්න නම් එකසර නැති වෙන්න ඕනේ. එකසර තිබුණොත් වැඩේ වෙනස් වෙනවා. එකසර නැත්තම් බන්ධනම නම් ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ වෙස්ප 4ම බන්ධන නම් කෙලින්ම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියම තමයි අණුවේ හැඩය වෙන්නේ. හරිනේ? තේරුණා? දැන් ඊළඟට දැන් මේ බලන්න මේක තමයි චතුස්තලීය CH4 අණුවේ බන්ධන තියෙන විදිය. මේ හැම කෝණයක්ම සර්ව සමයි. කොයි පැත්තට බැලුවත් ඒ අණුවේ හැඩය වෙනස් වෙලා පේන්නේ. ඔය තේරුණා නේද කතන්දරේ? දැන් අපි ඊළඟට මෙතනින් එකක් එකසර කරමු. මෙතනින් එකක් එකසර කරපුවාම දැන් මේ තියෙන්නේ මේ අවස්ථාව. මේ කළු පාට එක මේ L කියලා තියෙන තුන ගන්න මේ සුදු පාටට තියෙන්නේ. බලන්න. එහෙම වුණොත් එහෙම අපිට උදාහරණයක් විදිහට ඇමෝනියා අරගන්න පුළුවන්. ඇමෝනියා අණුවේ අපි කියන්නේ NH3 හැඩය ත්‍රිආනති පිරමිඩ. ත්‍රිආනති පිරමිඩ. ඇයි දැන් ත්‍රිආනති පිරමිඩ කියන්නේ මේකට? එකානතයයි දෙකානතයයි තුනානතයයි ආනත 3යි. ඒතර ආනත 3ක් තියෙන පිරමිඩයක්. හරි? යට හැබැයි බේස්මන්ට් එක මොකද්ද? ත්‍රිකෝණයක්මයි තියෙන්නේ. ත්‍රිකෝණයක්. මේ පැත්ත ආනත 1යි ආනත 2යි ආනත 3යි ත්‍රිආනත පිරමිඩ. හරිනේ? එතකොට එකසර 1යි බන්ධන 3යි. වෙස්ප 4න් එකසර 1යි බන්ධන 3යි වුණාම ත්‍රිආනති පිරමිඩ. අපි ඊළඟට දෙකක් එකසර. මේ එකසර දෙකක් අනිත් දෙක බන්ධන. උදාහරණයක් විදිහට අපිට දීලා තියෙන අපි දැන් කලින් ඉඳලම ගත්තු ජලාණු. ඒතර ජලාණු වෙන්දොත් O ඔන්න ඔය විදිහට. හරි H2O හැඩය කෝණික. V shape කියලා කියනවා. මේදී දැන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය තමයි මේ. හැබැයි මොකද වෙන්නේ? මෙතන ඔන්නෝම බැලුවොත් මේ බලන්න මේ ඔන්නෝම පරමාණු ටික ආකරන කොට අපිට කෝණයක් හැදෙනවා. ඉතින් මේකට කියන අපි කෝණිකය කියලා. හරි නේද? හොඳයි. සටහන් කරගන්න. මේ රූප ටික ඇඳ ගන්න කොටු වල ඇඳ ගන්න. හරි. ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනවා මෙතනම කියලා දෙන්න. දැන් මේ CH4 අණුව ගත්තොත් මම මේ CH4 අණුවේ මොඩල් එක ගත්තේ. මේකේ හැම බන්ධන කෝණයක්ම CH බන්ධන කෝණයක්ම 109යි කලා 28යි කියලා ගත්තනේ. ඒ කියන්නේ මේක බොහොම සරල සමව මේ බන්ධන කෝණ ටික ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මෙතන වගුවක් තියෙනවා පහළ 20 පිටුවේ පහළ. ඒක කියනවා මධ්‍ය පරමාණුව මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව CH4 අණුවට අදාළව 0යි. ඇමෝනියා අණුවට අදාළව කීයද? 1යි. ජල අණුවට අදාළව 2යි. එතකොට CH4 ඇමෝනියා ජලය විදිහට එකසර යුගල් ගන්න 0 1 2 කියලා දාගන්න ඕනේ. දැන් CH4 අණුවේ මේ බන්ධන ටික සරල සම වුණාට ඇමෝනියා අණුව ගත්තාම 109 කලා 28 නෙමේ මේ HNH කෝණය.
මේ බලන්න. එකක් මෙහෙම ගලවපුවම දැන් එකක් එක සැරයක්. ඒතර මේ උඩින් තියෙන එක එක සැරයක්. එක සැරයක් නම් මොකද වෙන්නේ? මේකේ විකර්ෂණ බලය වැඩි. එක සැරයෙන් විකර්ෂණ බලය වැඩි. මොකද වෙන්නේ? මේ බන්ධන ටික පහළට මෙන්න මෙහෙම පහළට ඕන් ඔහම පාත් කරනවා. ළඟට අරන් පෙන්නන්නද? මේ එක සැරේ විකර්ෂණ මම අල්ලන් ඉන්න එක සැරෙන් එක සැරේ විකර්ෂණ බලය වැඩි නිසා මේම පාත් කරනවා. මෙච්චර පාත් කරන්නේ නැහැ. ටිකක් පාත් කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම පාත් කරනකොට මොකද වෙන්නේ? මේ බන්ධන කෝණය අඩු වෙනවා. ඇත්තටම මේ බන්ධන කෝණය අගේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා මං හිතන්නේ 107යි. මේ බන්ධන කෝණය 107යි. 107යි. දැන් මෙතන දාගන්න 109 කලා 28. මේක 107යි අඩු වෙලානේ. ටිකක් අඩු වෙලා. දැන් මෙතනදි වැඩේ මොකද? මෙතනදි මේ විකර්ෂණ බලය තවත් වැඩි. එක සැර මගින් සිද්ධ කරන විකර්ෂණ බලය තවත් වැඩි. මෙතන නම් ටිකයි. ඒ හින්දා මේ කෝණය අංශක 104.5යි. මේ කෝණය අංශක 104.5යි. එහෙනම් අංශක 104 කලා 20 ගානක් 29ක් හරි 30ක් හරි එන්නේ. එතකොට අංශක 104.5යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ එකසාර දෙකක් තියෙනකොට මේ බලන්න. දැන් මේ එකසාර දෙක. ඒකේ විකර්ෂණ බලය ගොඩක් වැඩි. එතකොට මේ දෙකත් ඈත් වෙනවා මේ. මේ දෙකත් ඈත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේවා තව ඔහම ලං වෙනවා. එතකොට මේ කෝණේ අඩු වෙනවා. ඒ කෝණේ අඩු වුනහම 104.5යි. ඔයාලට තේරෙනවා මධ්‍ය පරමාණු වටා තියෙන එකසාර ගාන වැඩි වෙනකොට සෙසු බන්ධන කෝණ අඩුවීමකට ලක් වෙනවා. එතකොට මේවා විභාගයට අහලක් තියෙනවා. මේ බන්ධන කෝණ මෙහෙම වෙනස් වෙන්නේ කියලා අපි මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. බන්ධනම හතරක් තිබ්බහම සර්ව සමයි වෙස්ප 4 ඒව අතර විකර්ෂණ බල සමානයි බන්ධන කෝණය සමානයි 109 කලා 28. මෙතන එක සැරයක් තිබ්බහම සෙසු බන්ධන කෝණ අඩු කරනවා පහළට පහත් කරලා 107යි. මෙතන එක සැර දෙකක් තියෙනකොට ඊට වැඩිය මේ HOH බන්ධන කෝණය තව අඩු කරනවා. ඔකයි කතාව. හොඳයි මේ බලන්න. චතුස්තලී ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිති අවස්ථාවටම සම්බන්ධ උදාහරණ කීපයක් අපි මේ අරන් තියෙන්නේ. මේ දීලා තියෙන අණු අයන වල ලුයිස් ව්‍යුහ ටික මම ඉස්සරහෙන් ඇඳා. මෙතන එක සැර දාන්න අමතක වෙලා ලුයිස් ව්‍යුහේ නම් අනිවාර්යයෙන්ම එක සැරක් දාන්න ඕනේ. මේ විදිහට. හරි අනිත් ටික හරි. එතකොට මෙතන වෙස්ප 4ම මේ වෙස්ප 1යි 2යි 3යි 4යි වෙස්ප 4ම මේ මොනවද බන්ධන සර්වසම බන්ධන CL බන්ධනම 4ක් තියෙන්නේ. එහෙනම් මොකක්ද හැඩය මෙතන? චතුස්තලීය. හැඩය චතුස්තලීය. මේ හැම කෝණයක්ම කීයද අංශක? 109යි කලා 28යි කියලා ගන්න පුළුවන්. හැම කෝණයක්ම. මේ අණුවේ CH4 අණුව වගේම තමයි නේ. දැන් මෙතන නම් පොඩි වෙනසක් තියෙනවා. මේ තියෙන විදිහට ද්විත්ව බන්ධන තනි බන්ධනත් එක්ක. නමුත් සම්ප්‍රයුක්තතාව පාඩමේදී අපි ඉගෙන ගත්තා මෙහෙම ද්විත්ව බන්ධන තනි බන්ධන කියලා එහෙම නැහැ. බන්ධන පෙළ 1.5ක් වන SO බන්ධන 4ක් තමයි මේකේ තියෙන්නේ. සල්ෆේට් අයන. ටිකක් ගැඹුරට හිතුවොත් එහෙම. කොහොම හරි මෙතන වෙස්ප 1 2 3 4. දැන් වෙස්ප ගාන ගණන් කරන්න දන්නවා. වෙස්ප ගාන කියන්නේ සිග්මා බන්ධන ගණන දන එක සැර යුගල ගණන. දැන් මෙතන සල්ප පරමාණු වටේට එක සැර නැහැනේ. දැන් ඔක්සිජන්ට එක සැර තිබ්බට අපි ඔක්සිජන් වටේ හැඩයක් බලන්නේ නැහැ. අපි බලන්නේ සල්ප පරමාණු වටේට හැඩය. ඒතර සල්ප පරමාණු වටා වෙස්ප 1 2 3 4 බන්ධන සිග්මා බන්ධනම 4යි තියෙන්නේ එක සැර නැහැ. ඒතර වෙස්ප 4යි හතරම බන්ධන. එතකොට අපි කියනවා චතුස්තලීය. චතුස්තලීය. මෙතනත් මෙතන වෙනස් මේ බලන්න. වෙස්ප 1 2 3 4යි එක සැරෙත් එක්ක. හැබැයි එකක් එක සැර වෙනවා. එකක් එක සැර වෙලා අනිත් තුන බන්ධන වුණොත් මොකක්ද හැඩය? ත්‍රිආනති පිරමිඩ. ත්‍රිආනති පිරමිඩ. මේකෙත් එහෙමයි ත්‍රිආනති පිරමිඩ. ඇයි? වෙස්ප 1 2 3 එක සැර වෙස්ප ඔක්කොම 4යි බන්ධන 3යි වෙස්ප මේ එක සැර 1යි. එතකොට ත්‍රිආනති පිරමිඩ එන්නේ. බලන්න කලින් නෝට් එකත් ඈ. ත්‍රිආනති පිරමිඩ. මෙතන වෙස්ප 4යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලීය. හැබැයි බන්ධන දෙකයි එක සැර දෙකයි. බන්ධන දෙකයි එක සැර දෙකයි ආවොත් ජලාණුවේ වගේ මෙතන ආරෝපණය මට දාන්න අමතක වෙලා NH2 කියලා එන්නේ. NH2 අයනේ එතකොට හැඩය වෙන්නේ කෝණික මෙහෙම කොණික.
මේක කෝණික. 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 හරි? ඔය විදිහට තමයි එතකොට හැඩේ වෙන්නේ. මෙතන නම් කෙලින්ම ඔක්කොම බන්ධන සර්ව සමයි කියලා ගන්න පුළුවන් බන්ධන කෝණ. හරිනේ? හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ ත්‍රිආනති ද්විපිරමිඩ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අවස්ථාව. දැන් ඔයාලට මතක ඇති මම මෙහෙම කලින් පෙන්නුවා ත්‍රිආනති ද්විපිරමිඩ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අවස්ථාව කොයි විදිහටද තියෙන්නේ කියලා නේ. තලිය ත්‍රිකෝණාකාරව ඔය දම් පාටින් පෙන්නලා තියෙන්නේ. ඒ තලයේ තියෙනවා මේ විදිහට වෙස්ප යුගල තුනක්. ඒ වෙස්ප යුගල තියෙන තලයට ඒ තලයට උඩිනුයි යටිනුයි කහ පාටින් පෙන්නලා තියෙන්නේ. මේ විදිහට තව වෙස්ප යුගලක් ඒ තලයට ලම්බව තියෙනවා. හරි? ඔන්න ඔය විදිහට. පේනව නේද? ඔන්න ඔය විදිහට. ඕක තමයි එතකොට ත්‍රිආනති ද්විපිරමිඩ හැඩය කියලා කියන අපි කලිනුත් කතා කරා. හොඳයි. දැන් ත්‍රිආනති ද්විපිරමිඩ හැඩය වෙන්නේ වෙස්ප 1 2 3 4 5ක් වුණොත්. ඒ වෙස්ප පහෙන් පහම බන්ධන වුණොත්. දැන් හොඳම උදාහරණය තමයි මේ PCl5. මේ මම අඳිනවා PCl5 බලන්න. PCl5 අණුව. ඔයාලට PCl5 අණුව ටිකක් දැන් මේ මම මේ අඳින රූපේ නෙමේ ඉස්සරහා තැනක තියෙනවා PCl5 අණුවේ ලුයිස් යූ එහෙම අඳින්න තැනක් දීලා ඒ තැන මේක ඇඳ ගන්න. එතකොට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කෝණ මොනවද මේ කෝණ කිව්වේ? මේ රතු පාටින් පෙන්නන කෝණ මෙහෙන් එනවා රතු පාටින් පෙන්නන කෝණ හරියටම අංශක 120යි. හරි? ඊට පස්සේ මම තැඹිලි පාටින් පෙන්නන්නම් මේ ටික ඉන්නේ එකම තලයේ ඉන්නේ මේ ටික. මේ කෝණය අංශක 90යි. නේ? අංශක 90යි. කියන්නේ මේ LLL මේ ටික ඉන්න තලය එකම තලයක තියෙන්නේ. ඒ තලයට ලම්බක උඩින් සහ පහළින් අනිත් වෙස්ප 1 2 මෙතන නම් බන්ධන දෙක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට බන්ධන කෝණ දෙවර්ගයක් තියෙනවා. නේ? දැන් අපි බලමුකෝ හැඩය මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රිආනති ද්විපිරමිඩීය වෙන අවස්ථාවට උදාහරණයක් PCl5 මම අරන් තියෙන්නේ. මේ PCl5 අණුව කියලා හිතන්න. එතකොට මේ මම ඇඟිල්ල තියෙන 1 2 3 මේ තුන එක තලයක තියෙන්නේ. බලන්න මේ පැත්තෙන් අංශක 120යි කෝණය. ඒ තලයට ලම්බකව අනිත් බන්ධන දෙක උඩින් යටිනුයි තියෙනවා. ඒතර මේවා 120යි, මේවා 120යි, මේවා 120යි. මේ කෝණය මේ කෝණය. ඒ කියන්නේ මේ තලය මේ අත ගන්න තලය මේ තලයට ලම්බකවයි තියෙන්නේ මේ බන්ධන දෙක. එතකොට මේ තලය සහ මේ බන්ධනය මේ බන්ධනේ මාත ගන්න බන්ධනේ ලම්බකයි. ඕකයි කතාව. මේ තමයි ත්‍රිආනති ද්විපිරමිඩ. කොහොමද ත්‍රිආනති ද්විපිරමිඩ වෙන්නේ? එකානතයයි, දෙකානතයයි, තුනානතයයි. ඒ වගේම එකක් මෙහෙටත් තියෙනවා. මෙහෙම එකානතයයි, දෙකානතයයි, තුනානතයයි. ආනත තුනේ පිරමිඩ දෙකක්. ඒකයි මේකට ත්‍රිආනති ද්විපිරමිඩ කියලා කියන්නේ. හරිද? ඒතර PCl5 අණුව තමයි ඒකට උදාහරණ බන්ධන කෝණ ආදිය ලකුණු කරගන්න. දැන් මේකෙන් එකක් එකසර වුණොත් කෙනෙක් කියන්න පුළුවන් මෙහෙමද ඉන්නේ කියලා. මෙන්න මෙහෙමද ඉන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. මෙහෙම හිටියොත් බලන්න ඒ කියන්නේ ඔයාලට තියෙනවා උතන දාලා ලස්සනට මේ පිටු අංක මම හරියටම කියනවනම් ඔව් පිටු අංක 23 තියෙනවා මේ මෙහෙම වෙන්න බෑ කියලා. ඒ කියන්නේ මම මේ අතින් පෙන්නලා තියෙන එක වෙන්න බෑ කියලා තියෙනවා මේ. ඇයි ඒ? එක සැරයක විකර්ෂණ බලය ළමයි වැඩිනේ. ඒතර එක සැරයයි බන්ධනය අතර කෝණය ඔන්න 90යි. මේ බලන්නකෝ බන්ධන අතර කෝණය 120 හිටලා. එහෙම වෙන්න බෑනේ. බන්ධන අතර විකර්ෂණ බලයට වඩා එක සැර සහ බන්ධන අතර විකර්ෂණ බලය වැඩි වෙන්න එපා. නේද? මේක 90 වෙද්දී මේක 90 වෙද්දී මෙන්න මේක 120 වෙන්න බෑ. එහෙනම් ඔහොම නෙමෙයි ඕක වෙන්නේ. එක සැර යුගලයි බන්ධන 4යි තියෙනකොට මේක තියෙන්නේ මේ විදිහට. ඔන්න ඔහොම. ඉතින් එකස් දැන් මෙහෙම බැලුවොත් එහෙම ආයෙත් මේ මොනවාද ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය එක සැර බන්ධන ඔක්කොම ගත්තාම ආයෙ එන්නේ ත්‍රිආනති ද්විපිරමිඩ. නමුත් දැන් මෙතනදී අපි කියනවා මේකට සීසෝ හැඩය කියලා. සීසෝ හැඩය කියන්නේ ඇයි කියලා මම කියන්නද? ඉන්න බලන්න පෙන්නන්න මොන හරි දෙයක් තියෙනවද කියලා. හරි. මගේ ජංගම දුරකථනයේ පවුච් එක තියෙනවා. ඒක උඩ තියලා පෙන්නන්න. එහෙම.
සාර්ථක නැහැ. මෙහෙම පෙන්නන. හරි. මේ බලන්න මේ. දැන් මේ සීසෝ එක වගේ නෙමෙයි. මෙහෙම පදින්න පුළුවන් මේ. මම පදින්න පුළුවන්. දැක්කද? ඔන්න ඕකෙන් තමයි ඔකට සීසෝ කියලා කියන්නේ. හරි. ඒතර මේ අල්ලන් ඉන්නේ මම එක සැර යුගලෙන්. අනිත් 4 1 2 3 4 බන්ධන. ඒ කියන්නේ එක සැරේ බන්ධන 4යි වුණොත් විදිය තමයි මම මේ පෙන්න මේකට කියනවා විකෘති චතුස්තලය. එහෙම නැත්නම් සීසෝ කියලා. චතුස්තලයක් නම් 4ක් නේ තියෙන්න ඕනේ. ඒ 4 චතුස්තලීය හැඩයට නෙමෙයිනේ මේ බන්ධන 4 තියෙන්නේ. ඒක වෙනස් වෙලා හැඩෙන්න විකෘති චතුස්තලීය කියලා නම දාලා තියෙනවා ලු. එතකොට එක සැරේ හිටින්නේ මේ විදිහට මේ තියෙන මේ ඔප්ෂන් එක. මේකට හොඳම උදාහරණය තමයි අඳිනවා නම් මේ SF4 SF4 ඇන්දොත් S ඔහොම තියෙනවා F ලුයිස් යු ඇඳලම් බලන්න ඕනේ ඕම් ඔය විදිහට ඉතින් ඔහොමයි SF4 අනුව තියෙන්නේ අදාළ තැන ඇඳ ගන්න ඇඳලා තියෙන්නේ අනුව බලන්න නිවැරදි විදිය මොකක්ද කියලාත් පෙන්නලා තියෙනවා එතකොට අණුවේ පරමාණු ආකරණ තලය අරගත්තාම 1 2 3 4 5 මෙන්න මේ විදිහට චතුස්තලයක් නෙවෙයි විකෘති චතුස්තලයක් හැදේ. කොහොමද මේ අණුවේ හැඩයට කියන්නේ මොනවාද විකෘති චතුස්තලිය නැත්තම් සීසෝ හැඩය. ඒතර මෙතන මට ලියන්න බැරි වුණා. අපි ලියන්න ඕනේ. මෙතන ලියන්න ඕනේ මේ අණුවේ හැඩයත් මෙතන ඇවිල්ලා මොනවාද? ත්‍රිආනති ද්වි ත්‍රිආනති ද්විපිරමිඩ හැඩය. මෙතන හැඩය සීසෝ එහෙම නැත්නම් විකෘති චතුස්තලීය එහෙම ගන්නත් පුළුවන්. දැන් ඊළඟ ඔප්ෂන් එකට අපි යන්නේ. ඊළඟ ඔප්ෂන් එකේදී කතා කරන්නේ එක සැර දෙකක් ආවොත් මොකද වෙන්නේ කියලා. දැන් මේකෙන් දෙකක් එක සැර අනිත් තුන බන්ධන. ඒ කියන්නේ කතාව මේ බලන්න. දැන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රිආනති ද්විපිරමිඩ මේ දෙක එක සැර වුණාම අණුවේ හැඩය මොකද්ද? T හැඩය. නේ? දැක්කද? පරමාණු ටික ආකරුත් වෙන හැඩය T හැඩය. ඒතර එක සැර දෙක මේ විදිහට දෙපැත්තට තියෙන තල දෙකක. එක සැර දෙක තල දෙකක තියෙනවා. පේනවනේ? හරි. ඒතර T හැඩය. T හැඩයට අදාළව මේ තියෙන හොඳම අණුව තමයි ගන්න Br මම හිතනවා වලට දීලා තියෙන්නේ ඔව් BrF3 මම හිතන්නේ දීලා තියෙන්නේ BrF3 ඒකේ ඉන්නේ Br උඩට F මේ පැත්තට F මේ පැත්තට ඇන්ගල් එකට තියෙනවා තව F එකක් මේ පැත්තට එක සැරයක් මේ පැත්තට අර කෙලින් තියෙන මේ එක සැරේ මතී එතකොට මේ F Br මේක ඇතුළට යන එතකොට T හැඩයක් නිර්මාණය වෙනවා අපි කියන හැඩය T හැඩය බලන්න මේ ත්‍රිආනති ද්විපිරමිඩ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් තියෙද්දි වෙන්න පුළුවන් විදි හතරක් තියෙනවා හතරම බන්ධන වුණොත් හතර නෙමෙයි පහම වෙස්පේ එකක පහම බන්ධන වුණොත් ත්‍රිආනති ද්විපිරමිඩය වෙස්පේ එකක පහෙන් එකක් එක සැර අනිත් හතර බන්ධන වුණොත් මොනවාද සීසෝ නැත්නම් විකෘති චතුස්තලය වෙස්පේ එකක පහෙන් දෙකක් එක සැර අනිත් තුන බන්ධන වුණොත් T හැඩය මේ කතා කරන්න යන්නේ වෙස්පේ එකක පහෙන් දෙකක් විතරක් බන්ධන අනිත් තුනම මොනවාද අනිත් තුනම එක සැර වුණොත් මොකද වෙන්නේ කියන අවස්ථාව හොඳම උදාහරණය මම හිතන්නේ දීලා තියෙන එකට යන්න එපා අපි ICl2 දීලා තියෙනවා ICl2 I පරමාණු මැද්දේ Cl මෙහෙම ලස්සනට එක සැර යුගල් තුන තලිය ත්‍රිකෝණාකාරව තියෙනවා ඔය විදිහට හැඩය මෙතන ඇවිල්ලා මොකද්ද රේඛීය ලීනියර් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට අපි මොඩියුල් සෙට් එක අරගෙන මේක හදලා බැලුවොත් මේ විදිහට මේකත් ගලවන්න ඕනේ. මේකත් ගලවපුවම එක සැර යුගල් තුන ඔන්න තලිය ත්‍රිකෝණාකාරව තියෙනවා. පේනවනේ? උඩිනුයි යටිනුයි තියෙනව මොනවාද? බන්ධන දෙක. එතකොට රේඛීය. අණුවේ හැඩය රේඛීය.
හරිනේ මේ ටික ලියාගන්න. ඔයාලට අහපව් මේ ඉස්සරහා තැනක ඒ කියන්නේ ඉස්සරහට මේ හැඩතල ගැන වැඩිපුර විස්තරයක් තියෙනවා. ලස්සනට මේව විස්තර කරලා තියෙනවා. ඒවා කියවන්න. ඒකේ T හැඩය යටතේ දැන් BRF3 අණුව තියෙනවනේ. BRF3 අණුව තියෙද්දි ඒකේ ලුයිස් යූගේ ඇඳලා පෙන්නන්න BRF3 අණුවේ. T හැඩය යටතේ. එතකොට රේඛීය හැඩය තියෙනවා. එතන තියෙනනම් ICl2- නෙවෙයි මෙන්න මේක තියෙන්නේ. XeF2. XeF2 XeF2 අඳින්නෙත් එයාගේ ලුයිස් යූගේ ඇඳලා බලන්න. ඔයාලට පෙනෙයි මධ්‍ය සෙනෝන් පරමාණුවට එකසර යුගල් කීයද? එකසර යුගල් 3ක් තියෙනවා. හරි ඔය විදිහට තියෙනවා. ඒකත් එතකොට රේඛීය අණුවක් ඈ. හොඳයි. මේ ටික තියෙන බලන්න. හොඳයි. මේ තියෙන්නේ අපි අර කලින් කතා කරපු අෂ්ටතලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. හරි. එතකොට මෙහෙම ගත්තාම තලීයව එක තලයක මේ 1 2 3 4 මෙන්න මේ වෙස්ප 4 තියෙනවා. ඒ තලයට ලම්බක උඩිනුයි යටිනුයි මේ මම අල්ලගෙන ඉන්න වෙස්ප 1 2 තියෙනවා. එතකොට මේ 4 තියෙන්නේ එක තලයක. සමචතුරස්‍රාකාරව. ඒ කියන්නේ උතුරට දකුණට නැගෙනහිරට බටහිරට වශයෙන් මේක තියෙන්නේ මේ අල්ලන් ඉන්න දෙක වෙස්ප දෙක ඒ තලයට ලම්බව. එතකොට මේක තමයි අෂ්ටතලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා හඳුන්වන්නේ. එතකොට අෂ්ටතලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තාම ඒකේ වෙන්න පුළුවන් විදි තුනක් තියෙනවා මූලික වශයෙන්. එකක් තමයි අර කලින් කතා කරා වගේ මේ වෙස්ප එකක 6ම මේ 6ක් තියෙනවනේ 1 2 3 4 5 ඒ 6ම මොනවා වෙන්න පුළුවන්ද? බන්ධන වෙන්න පුළුවන්. වෙස්ප එකක 6ම බන්ධන වුණාම කෙලින්ම අපි අෂ්ටතලීය කියලා තමයි අණුවේ හැඩෙත් කියන්නේ. මේ මොන බලන්න 1 2 3 4 මේ පැත්තට 5 6 7 8 සමපාද ත්‍රිකෝණ 8ක් එකට අලෝපුවම වෙන බහු අශ්‍රයනේ මේකට කියන්නේ මේ ඝන වස්තුව තියෙන්නේ ඒකෙන්නේ මේ අෂ්ටතලයේ 1 2 3 4 5 6 7 8 අෂ්ටතලය කියන්නේ මොකක්ද කියලා අෂ්ටතලීය ඝන වස්තුව මතක නැත්නම් චූටි මල්ලි කෙනෙක්ගේ නංගි කෙනෙක්ගේ 8 හරි 9 හරි පොත චුට්ටක් කියවලා බලන්න. දැන් ශිෂ්‍යත්වයක් තියෙනවද දන්නේ අෂ්ටතලය. මේවා චූටි කාලේ හදවනවා. එතන 4 හරි 5 හරි වෙන්න ඕනේ තියෙන්නේ. හරි? කොහොම හරි මේ අෂ්ටතලය. එතකොට මේ අණුව අෂ්ටතලීය. පරමාණු ටිකේ ආකාර පහ අෂ්ටතලයක් නිර්මාණය වෙනවා. මේ තියෙන්නේ මේක. හරි? ඔක. එතකොට හැම බන්ධන කෝණයක්ම කීයද අංශක? 90යි. මේ කොහොම ගත්තත් මේක ගත්තත් මේක ගත්තත් මේ ඕනම බන්ධන කෝණයක් කොහෙන් ගත්තත් මෙහෙම ගත්තත් මෙහෙම ගත්තත් මේ අංශක 90. හැම බන්ධන කෝණයක්ම අංශක 90යි. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණය තමයි මේකට SF6 මම SF6 අනුව මේ පැත්තෙන් අදින්නම් F F F F F F එකසරක් දාගෙන ගියොත් මේ විදිහට එන්නේ. ඔය විදිහට. ඔය හැම බන්ධන කෝණයක්ම ඕනම් බන්ධන කෝණයක් අංශක 90. හරි හැම බන්ධන කෝණයක්ම සෑම බන්ධන කෝණයක්ම අංශක 90යි. අංශක 90 වෙන්නේ මේ බන්ධන 6ම සරසම වුණොත් තමයි ඈ SF6 වල වගේ. හොඳයි අනිත් ඔප්ෂන් එක තමයි මේ එකක් එකසර වෙනවා මේ 6න් අනිත් ටික බන්ධන. දැන් මම මේකෙන්ම පෙන්නන්න ඔය බලන්න මේක එකක් එකසර මම පරමාණු අයින් කරනවා ඉලෙක්ට්‍රෝන වල විතර. ඔයාලා දන්නවා එකසරේ සාමාන්‍යයෙන් මොනවාද විකර්ෂණ බලය වැඩි. විකර්ෂණ බලය වැඩි වුණොත් මෙන්න මේ විදිහට මේ මම අල්ලන් ඉන්න එකසර යුගලෙන් මේ සෙසු බන්ධන 4 පොඩක් උඩට ඔන්න ඔහොම මම කරන්න දෙවෙනවා. ඔහොම උඩට යන්න පුළුවන්. ඔන්න ඔහොම උඩට. ඔන්න ඔහොම උඩට යන්න පුළුවන්. උඩට ගියොත් එහෙම මෙන්න මේ වගේ හැඩයක් එයි.
එහෙම නැතුව මේ බන්ධනවල ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ටිකක් වැඩි නම් මොනවා හරි ඒවා ඒ අණුවේ ස්වභාවය අනුව රඳා පවතිනවා. හරියටම සමචතුරස්‍රයක්. කියන්නේ මේ මෙහෙම අල්ලන් 1 2 3 4 සමචතුරස්‍රයක ඒ ටික තියෙනවා. මේ ටික මේ ටික සමචතුරස්‍රයක තියෙනවා. අර උඩට තියෙනවා එතකොට තව එකක්. එතකොට 1 2 3 4 දැන් පිරමීඩයේ සමචතුරස්‍රාකාර පිරමීඩ. අර ඊජිප්තුවේ තියෙන මේවා තමයි. සමචතුරස්‍රාකාර පිරමීඩ අණුවේ හැඩය. අපි එකසර යුගලේ ගන්න නැහැ නේ හැඩේ කතා කරද්දී. හරි? එතකොට එකසර යුගලේ නැතුව හැඩේ ගත්තාම මෙතන හැඩේ ඉන්නේ මොකද්ද හැඩේ ඉන්නේ? අපි ලියමු සමචතුරස්‍රාකාර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩ. අණුවේ හැඩේ සමචතුරස්‍ර පිරමීඩ. උදාහරණය තමයි මෙතනට අරගෙන තියෙන මම මෙන්න මේ පැත්තෙන් ගන්න උදාහරණේ මේ මං හිතන්නේ BRF5 බලමු මේක දීලා තියන්නේ කියලා. ආව් BRF5 දීලා තියෙන සමචතුරස්‍ර පිරමීඩ හැඩයට. එතකොට BR මෙහෙම ඉන්නවා. එකසර යුගලක් පහළට තියෙනවා. උඩට F1යි මේ පැත්තට F1යි මේ පැත්තට F1යි මේ පැත්තට F1යි මේ පැත්තට F1යි ඔන්න ඔය විදිහට එන්නේ. දැක්ක නේද? හරි. ඔන්න ඔය විදිහට එනවා. හරි? මොකද හැඩේ සමචතුරස්‍ර පිරමීඩ. දැන් කතා කරන්න යන්නේ එකසර යුගල් 2යි බන්ධන 4යි අවස්ථාව. එතකොට මේක ගලවන්න ඕන මෙහෙම. හරි දැන් විකර්ෂණයේ වැඩිම එකසර දෙක උඩිනුයි පහළිනුයි තියෙනවා. අනිත් බන්ධන 4 ඔය විදිහට සමචතුරස්‍රාකාර විදිහට තියෙනවා. නේ? එකම තලයේ තියෙන්නේ. එකම තලයේ. එකම තලයේ සමචතුරස්‍රයක් පිහිටන්නේ. එතකොට අපි කියනවා අණුවේ හැඩේ සමචතුරස්‍රාකාර පිරමීඩ. මේ තියෙන්නේ සමචතුරස්‍රාකාර පිරමීඩ. ඕගලන්ට උදාහරණ විදිහට දීලා තියෙන්නේ මම හිතන්නේ XeF4 එතකොට ඒක අඳින්න ඕනේ Xe පරමාණු එකසර යුගල් දෙක උඩිනුයි පහළිනුයි තියෙනවා මේ විදිහට F පරමාණු මේ විදිහට ඔන්න ඔහම තියෙනවා. හරිනේ? හරි. එතකොට ඔය තියෙන්නේ අෂ්ටතලී ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට තියෙන්න පුළුවන් විකල්ප 3. හරි? මොකද්ද විකල්ප 3? බන්ධන 6ම තිබුණොත් ඒ කියන්නේ වෙස්ප යුගල 6ම බන්ධන 6ක් වුණොත් එහෙම මොකද්ද? හැඩේ අපි ලියලා නැහැ මෙතන අෂ්ටතලීය. අෂ්ටතලීය. එතකොට එකසර 1යි බන්ධන 5යි තිබුණොත් මොකද්ද හැඩේ? සමචතුරස්‍ර පිරමීඩ. එකසර 2යි බන්ධන 4යි තිබ්බොත් මේ ලියලා නැහැ සමචතුරස්‍ර තලිය සමචතුරස්‍ර තලිය සමචතුරස්‍ර තලිය තමයි හැඩේ. හරි නේද? ඒතර මේ ටික සටහන් කරගන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ අර අණුවේ හැඩෙත් එක්ක ලුයිස් ව්‍යුහය අඳින්න තියෙනවා. ඒ තැන්වල SF6 අණුවට BRF5 අණුවට XeF4 අණුවට ලුයිස් ව්‍යුහය ඇඳලා පෙන්නන්න විස්තරයකුත් එතන දීලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ ළමයි අණු වල හැඩ ව්‍යුත්පන්න කරන හැටි. විභාගයට ප්‍රශ්න අහනවා අපෙන් මේ අණුවේ හැඩේ ව්‍යුත්පන්න කරලා පෙන්නන්න කියලා. අන්නේ ව්‍යුත්පන්න කිරීම කොහොමද කරන්න කියලා තමයි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ.